ස්වාමීන් වහන්සේගේ නාමයෙන් හැම කෙනෙක්ම මේ උදෑසනත් පිළිගන්නවා. උන්වහන්සේගේ නාමයෙන් අපි උන්වහන්සේ තුල රැස් වෙලා උන්වහන්සේව සමරන එක කොච්චර යහපත්ද. එදා මුල් සභා යුගයේ අපි දකිනවා ඒ දේව මාලිගාවල් නැති වුණාට පස්සෙත් අපි දකිනවා මුල් සභා යුගයේ විශේෂ කොට උන්වහන්සේගේ දරුවන් විවිධ ස්ථානවල රැස් වුණා. විශේෂයෙන් ගෙවල් වල තමයි මුල් සභා යුගයේ උන්වහන්සේගේ දරුවෝ රැස් වුණේ. එලිමහන් ස්ථානවල රැස් වුණා. එලිදරව් පොතේ අර ක්‍රිස්තු වර්ෂ 90 ගණන් වල යොහාන් තුමා අර යේසුස් වහන්සේ යොහාන් තුමාට අර සභා හතට යවුම් පත්‍ර ලියනකොට වරද්දව ගන්න එපා. එදා තුර්කියේ භූමිකව මේ සභා හත තිබුණා. එතකොට එදා තුර්කිය ඔය සභා හත විතරද ලෝකේ තිබුණේ. නිසා වැරදි අවබෝධ වලින් ඉන්න යන්න එපා. උන්වහන්සේගේ නාමයෙන් ඒ වෙනකොටත් බොහෝ ස්ථානවලට සුභාරංචි ප්‍රකාශ වෙලා තිබුණා. නමුත් ඒ භූමිකව ඒ සභා හතට උන්වහන්සේ ලිවීම තුළ උන්වහන්සේට අරමුණක් තිබුණා. මොකද අපි දකිනවා ඒ සභා හත මේ අවුරුදු 2000 තුළ මේ සභාව යුගයන් 7කට බෙදිලා තිබෙනවා. අපි ඉන්නේ දැන් අවසාන යුගයේ අවසාන සභාවේ අර ඇල්මැරුණු ස්වභාවයේ තිබෙන ඒ සභා යුගයේ තමයි අපි සිටින්නේ දැන්. ඒ නිසා මේවා තේරුම් ගන්න ඕන. එදා තුර්කියේ භූමිකව තිබුණු සභා හතට එලිදරව් පොතේ ලිව්වා. මතක තියාගන්න, තුර්කියේ තිබුණු සභා හත විතරක් නෙමෙයි, භූමිකව තිබුණු සභා හත විතරක් නෙමෙයි එදා සභාවල් තිබුණේ ලෝකේ. නිසා මිනිස්සු තේරුම් ගන්න ඕන මේ කාරණාවල්. සභාව කියන්නේ මේ ගොඩනැගිල්ලකට මිනිස්සු එකතු වෙලා මේ කෑම හොර ගහලා මේ බාල් නටන තැනක් විතරක් නෙමෙයි. ඩ්‍රම් ගගහ ෂෝ ඔෆ් කර ගීතිකා ගය නටලා අද ඒක ෂෝ ඔෆ් එකක් වෙලා මම දන්නවා. මම පෞද්ගලිකව දන්නවා. ඊටමත් සුළුතර සභාවල් තුල පමණයි හරි නමස්කාරයකින් උන්වහන්සේගේ නාමයෙන් රැස් වෙන්නේ මිනිස්සු. අනිත් හැම දෙයක්ම නිකන් ඒක සංගීත සංදර්ශනයක් නැත්නම් ෂෝ ඔෆ් එකක් විතරයි. නිකන් සෝෂල් ගැදරින් එකක් වගේ දෙයක් විතරයි ඒක. නමුත් උන්වහන්සේ ඔබව මාව මේ ගමන තුල ගෙනියනවා. උන්වහන්සේ බලවත්ව සිටිනවා. උන්වහන්සේගේ මේ මුළු ලෝකේ ව්‍යාප්තව තිබෙන ඒකයි සභාව. සභාව කියන්නේ ගොඩනැගිල්ලක් නෙමෙයි. සභාව කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය. එතනින් එහා අර්ථකථනයක් දෙන්න අවශ්‍ය නැහැ. උන්වහන්සේගේ සභාවේ අවයව තමයි විවිධ ස්ථානවල උන්වහන්සේගේ නාමයෙන් රැස් වෙන්නේ. ඒ නිසා අපි ඒවා තේරුම් ගන්න ඕන. දැන් උන්වහන්සේ තුල අපි අද බලන්න යන උන්වහන්සේගේ වචනේ යම් කොටසක් අපි දකිනවා උප්පත්ති පොතේ දෙවියන් වහන්සේ මේ මුළු ලෝකය ඒ වගේම සමහර විට බොහෝ දුරට විශ්වයේ පවා අපි දකිනවා සඳ ඉර හඳ තාරකාවල් පවා මැවීමේ කතා ප්‍රවෘත්තිය ඒ උප්පත්ති පොතේ සඳහන් වෙනවා. ඔය අද පරිණාමවාදය කියයි නැත්තම් විද්‍යාවේ ඇතුළත් වෙලා තිබෙන අවිද්‍යාවක් තියෙනවනේ. විද්‍යාවෙත් යහපත් දේවල් තිබෙනවා වගේ මේ විද්‍යාවේ තියෙනවා අවිද්‍යාවක්. මනුෂ්‍ය සංකල්ප ඒවා ඇත්තත් නෙමෙයි. ඒවා පරිකල්පනය කරනවා. ඒගොල්ලෝ නිකන් පුරෝකතනය කරනවා. නැත්තම් ඒගොල්ලෝ නිකන් අපි කියන්නේ අර අහඹු ලෙස හිතනවා විතරයි. හද පරිණාමවාදය ලැජ්ජාවටපත් වෙමින් යන කාලයක දෙවියන් වහන්සේ උන්වහන්සේගේ බලය තුල බලය ප්‍රකාශ කිරීම තුල පැහැදිලිව උප්පත්ති පොතේ උන්වහන්සේ කොහොමද මේ ලෝකේ මැව්වේ ඊ타ත්ම සාරාංශයක් ඒ දවස් 6කින් ලෝකේ මැවලා 7 වෙනි දවසේ උන්වහන්සේ නිවාඩු ගත්තා. මේවා ඒ විදිහටම ලියලා තිබෙන අතර අද මිනිස්සු දඟලනවා. අද මිනිස්සු මිලියන ගණන් බිලියන ගණන් මුදල් වියදම් කරලා නාස්ති කරලා මේ විශ්වයට යවනවා එක දේවල් මේ වෙන ජීවීන් ඉන්නවද කියලා බලන්න. ලෝකෙ පටන් ගන්න කොහොමද උනේ කියලා බලන්න. මෙච්චර බයිබලේ ලියලා තිබෙනවා. මෙච්චර සරලව තේරුම් ගන්න පුළුවන් විදිහට ලියලා තිබෙනවා. අද මේ බයිබලේ මේ උප්පත්ති පොතේ කතා ප්‍රවෘත්තිය පවා අද විද්‍යාවට හා සමහර කාරණාවල් ඔය අවිද්‍යාවට පවා පරිණාමවාදය කියන බොරුවට පවා බලවත්ව අභියෝගයක් තිබෙනවා. ඒක විතරක් නෙමෙයි. අද කිතුණු විද්‍යාඥයෝත් ඉන්නවා. කිතුණු විද්‍යාඥයෝ බයිබලයේ තුල සිටමින් පදනම් වෙලා ඔවුන් කරන පර්යේෂණ ඒ දේවල් පවා අද මේ පරිණාමවාදී විද්‍යාඥයන්ටත් අභියෝගයක් වෙලා තිබෙනවා. ඒක එහෙම තිබෙනවා. නමුත් උන්වහන්සේ බලවත්ව සිටිනවා. උන්වහන්සේ තමයි ඉරහඳ තාරකාවල් සීලෝ දේ මැව්වේ. බයිබලයේ කියන ඒවට උන්වහන්සේ තමයි නම් තැබුවේ. අද මේ නාසා ආයතනය තුලත් අන්තක්‍රිස්තුස්ගේ ආත්මය ක්‍රියාත්මක වෙන්නේ. නාසා ආයතනය තුලත් රෝමානු කතෝලික ඒ ආත්ම ක්‍රියාත්මක වෙන්නේ නාසා ආයතනය තුලත්. මේ නාසා ආයතනයට අවශ්‍ය නැහැ තරුවලට නම් දෙන්න. දෙවියන් වහන්සේ නම් දීලා ඉවරයි. ඒ නිසා ඒකත් අපි තේරුම් ගන්න ඕන. දැන් උන්වහන්සේගේ වචනේ ලියලා තිනවා දෙවියන් වහන්සේ අපි දන්නවා උන්වහන්සේගේ ස්වරූපයෙන් හා සමානත්වයේ ලෙස මනුෂ්‍යව මැව්වා. අපි දකිනවා මේ කතාවේ මේ කාරණාව උප්පත්ති ඒ පළවෙනි පරිච්ඡේදයේ 26 27 සඳහන් වෙනවා. මේ මැවීමේ අවසාන දවසේදී දෙවියන් වහන්සේ මෙසේ කීවා. එතන තිබෙනවා තවද දෙවියන් වහන්සේ කියනසේක අපගේ ස්වරූපයෙන් අපගේ සමානත්වයේ ලෙස මනුෂ්‍යයා සාදම්හ.
ඔහු මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද, ආකාශයෙහි පක්ෂීන් කෙරෙහිද, තිරිසනුන් කෙරෙහිද, මුළු පොළව කෙරෙහිද, පොළව පිට බඩගා යන සියල්ලන් කෙරෙහිද ආණ්ඩු කෙරෙත්වායි කීසේක. දෙවියන් වහන්සේ තමන් ස්වරූපයෙන් මනුෂ්‍යයා මැවූසේක. දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් ඔහු මැවූසේක. පුරුෂයාද ස්ත්‍රියද කොට ඔවුන් මැවූසේක. මෙතනට එහා දෙයක් නෑ. අද මේ ලෝකයේ උද්දච්ච උඩුගුකාර සමලිංගිකයෝ කොච්චර දැඟලුවත් මේක තමයි සදාචාරාත්මක දේ දෙවියන් වහන්සේ නිර්මාණය කරපු. දෙවියන් වහන්සේ මනුෂ්‍යව මැව්වා. උන්වහන්සේගේ ස්වරූපෙන් උන්වහන්සේගේ සමානත්වයෙන් දෙවියන් වහන්සේ මනුෂ්‍යයන්ව මැව්වා. ඒ වගේ ඒ විතරක් නෙමෙයි ආදම්ව මවලා මනුෂ්‍යයා තනිව සිටීම හොඳ නැහැයි කියලා මනුෂ්‍යයට ස්ත්‍රියව මැව්වා. ස්ත්‍රිය සහ පුරුෂයා කියන ඒ විවාහ සංස්කෘතිය විවාහ ඒ සංස්ථාව මැව්වේ දෙවියන් වහන්සේ. කිසිම ආගමික කතුරුවරයෙක් නෙමෙයි. දෙවියන් වහන්සේ ඒක මැව්වේ. ඒක මැව්වේ දෙවියන් වහන්සේ. පරිණාමවාදය අරා අහඹුල් ලෙස දඩබඩ ගාලා වුණේ නැහැ. ඒක දෙවියන් වහන්සේ මැව්වේ. එදා උන්වහන්සේ මේවා මවනකොට උන්වහන්සේ මුඛයෙන් ප්‍රකාශ කරනකොට ඒ අහසේ ඒ පක්ෂීන් පොළවේ සත්තු වන මුර්ගයන් ඇතුළු සියලු දේ මුහුදේ ඇතුළේ ඉන්න සියලු මත්ස්‍යයන් ඒගොල්ලන්ගේ ෆුල් කැපැසිටි එක තුල ඒගොල්ලන්ගේ උපරිම ධාරිතාව තුල ඒගොල්ලෝ ඒ මොහොතේ උන්වහන්සේ මැව්වා. අවුරුදු ගණන් ගිහිල්ලා සෛලයක් ඇවිල්ලා සෛලය අරක වෙලා සෛලය මෙහෙම වෙනස් වෙලා මිලියන ගාණක් තිස්සේ සතෙක්ව මැවුන්නේ නැහැ. මේ පට්ට බොරු බේගල් වලට අද කිතුනුවට රැවටිලා සිටිනවා. දෙවියන් වහන්සේ කිව්ව මොහොතේ ඒවා එහෙම මැවුණා. ෆුල් කැපැසිටි එකෙන් මැවුණා. ඒ වර්ගයේ ලෙස උන්වහන්සේ මැව්වා. ඒ වර්ගයේ දේවල් බ්‍රීඩ් කරලා තමයි පස්සේ තව වර්ග ඇති උනේ. දවසකවත් බලලුන්ගෙන් නරියෝ බලලුන්ගෙන් අපි කියනවා මත්ස්‍යය ඇති උන්නේ නැහැ. බලලුන්ගෙන් අස්සය ඇති උනේත් නැහැ. නමුත් ඒ වර්ගයාගේ බ්‍රීඩින් තුල දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ආඥාව තුල මේ ලෝකයේ සත්තු සිව්පාවන් මුර්ගයන් ඒ වන්න මුර්ගයෝ බෝ වෙන්න උන්වහන්සේ අණ කළා. මේක තමයි උන්වහන්සේගේ ක්‍රමය. අද මේක විද්‍යාවට අභියෝගයක් වෙලා තිබෙනවා. නමුත් උන්වහන්සේ බලවත්ව සිටිනවා. මේකේ ප්‍රධාන දේ අපි අද කතා කරන්න යන්නේ දෙවියන් වහන්සේ මනුෂ්‍යව මැව්වේ කොහොමද? සත්තුන්ගේ මැව්ව විදිය වෙනස්, මනුෂ්‍යංග මැව්ව විදිය වෙනස්. දෙවියන් වහන්සේ කිසිසේත් මෙතන ලියලා නැහැ බයිබලේ. අපි විශ්වාස කරන ශුද්ධ බයිබලේ විතරයි පරම සත්‍ය. මේ පොළවේ කිසිම ආගමක දාර්ශනික කිසිම දෙයක් නොවේ. බයිබලේ පමණයි පරම සත්‍ය කිතුණුවෙක්ට. බයිබලේ තමයි මුළු මනුෂ්‍ය වර්ගයාගේ යූස මැනුවල් එක. ඕන ආගමක් අදහගත්ත දෙන්. ඔය ඕන ආගමක් අදහන ඕන ජාතික මිනිස්සෙගේ මැනුවල් එක ශුද්ධ බයිබලේ. කැමති හෝ අකමැති ඒක තමයි ඇත්ත. ශුද්ධ බයිබලේ තමයි මුළු මනුෂ්‍ය වර්ගයාගේ යූස මැනුවල් එක. දෙවියන් වහන්සේ දීලා තිබෙන ආඥාව උන්වහන්සේ කොහොමද මේ දේවල් මැව්වේ? කුමක් වෙනුවෙන්ද? උන්වහන්සේගේ අරමුණු මොනවාද? අපිට උන්වහන්සේගේ සියල්ල දැනගන්න බෑ. බයිබලය තුල ආලෝකයෙන් උන්වහන්සේ අපට ආලෝකමත් කරලා තිබෙන දේ අපිට ඡායාවක් ලෙස හෝ උන්වහන්සේගේ යම් ආකාරයකින් වචනය තුලින් අපිට ලිදරව් කරලා තිබෙන සීමිත දේ තුල පමණයි අපිට පවතින්න පුළුවන්, අපිට ස්ථාපිත වෙන්න පුළුවන්. එනිසා සත්තුන්ග මැව්වේ නෑ දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සමානත්වයට සහ උන්වහන්සේගේ ස්වරූපයෙන්. සත්තුන්ට උන්වහන්සේ ජීවනයේ හුස්ම හෙළුවේ නෑ. සත්තුන්ග වචනයෙන් උන්වහන්සේගේ මුඛයෙන් පිටවන වචනය වන වාක්‍යන වන ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන ඒ සියල්ල මැව්වා. මනුෂ්‍යවත් මැව්වේ එහෙම තමයි. මනුෂ්‍යයාට උන්වහන්සේගේ ජීවනයේ හුස්ම උන්වහන්සේ පිම්බා. එතනත් යේසුස් වහන්සේ හිටියා. හැබැයි වෙනස උන්වහන්සේ දූවිල්ලෙන් මනුෂ්‍යව හැදුවා. වචනේ කතා කරලා මැවේවා කිව්වේ නෑ. දූවිල්ලෙන් උන්වහන්සේ මනුෂ්‍යගේ ශරීරය මවලා ජීවනයේ හුස්ම පිම්බා. ඒ වගේම දැන් අපි කතා කරන අද මේ කතා කරන මාතෘකාව උන්වහන්සේගේ ස්වරූපයෙන් උන්වහන්සේගේ සමානත්වයේ ලෙස මනුෂ්‍යව මැව්වා. ඒ නිසා ඔය බෞද්ධ ධර්මයේ හින්දු ධර්මයේ විදිහට ඒවල තිබෙන ව්‍යාජ ගැන්වීම් වන අනුව මනුෂ්‍යෝ සත්තු වෙන්නේ නැහැ, සත්තු මනුෂ්‍ය වෙන්නේත් නැහැ. ඒ ව්‍යාජ ගැන්වීම් යක්ෂයා ඒ ආගම් දහම් භාවිතා කරලා ඒවා හරහා එව්වා වූ ව්‍යාජ ඉගැන්වීම්. කිසිම මනුෂ්‍යයෙක් මීට ඉස්සලා මේ පොළවේ කිසිම සතෙක් විදිහටවත් කිසිම මනුෂ්‍යයෙක් විදිහටත් මීට පෙර භවයක ඉපදෙලා හිටියේ නැහැ. මනුෂ්‍යයෙක් එකවරයි ඉපදෙන්නේ, පසු මැරෙනවා, ඉන්පසු මනුෂ්‍යයට තිබෙන විනිශ්චය දෙවියන් වහන්සේ ඉදිරියේ. ඒ නිසා කිසිම මනුෂ්‍යයෙක් සතෙක් වෙන්න යන්නේ නැහැ. ඒ බොරු, ඒ ව්‍යාජ ගැන්වීම්, මිත්‍යා දෘෂ්ටික ව්‍යාජ ගැන්වීම්. කිසි මනුෂ්‍යයෙක් සතෙක් වෙන්නෙත් නැහැ, සතෙක් මනුෂ්‍යයෙක් වෙන්නෙත් නැහැ. සත්තුන්ට වඩා මනුෂ්‍ය උතුම්,
ඒක හොඳට තේරුම් ගන්න. අදටත් ඒක එහෙමයි. මනුෂ්‍ය පාපය තුල හිටියත් අදටත් මේ උන්වහන්සේගේ ස්වරූපයෙන් උන්වහන්සේගේ සමානත්වයට මනුෂ්‍යව මවලා තිබෙන දේ පාපය නිසා ඒවා paludu වෙලා තිබුණත් ඒවා කරප්ට් වෙලා තිබුණත් ඒ කාරණාව එලෙසම තිබෙනවා. ඒ කාරණාව එලෙසම තිබෙනවා. දැන් මේ වචනේ අපි කතා කරපු දේ අපි දකින උප්පත්ති පළවෙනි පරිච්ඡේදයේ දෙවියන් වහන්සේ කියන වචනේ නැත්නම් God කියන වචනය ඒ මුල් හේබ්‍රෙව් වචනේ එලෝහීම් යන බහුවචන පුරුෂ නාමය තමයි මෙතනදී සඳහන් වෙන්නේ. අපගේ මැවුම් කරුවාණන් වන දෙවියන් වහන්සේ ඒ බහුවචන මාතෘකාවකින් තමාව අපට හඳුන්වා දීමට උන්වහන්සේ තීරණය ගත්තා. ඒක නිසා තමයි අපි විශ්වාස කරනවා මේ උප්පත්ති පොත ලිව්වේ දෙවියන් වහන්සේ ලිදරව් කරලා මෝසෙස්තුමා. මෝසෙස්තුමාට උන්වහන්සේ ලිදරව් වෙන වෙලාවේ මේ කාරණාව ගැන එලෝහීම් කියන වචනෙන් ඒ බහුවචන පුරුෂ නාමයෙන් තමයි දෙවියන් වහන්සේ ප්‍රකාශ වුණේ. අපි දකිනවා මේ දේ තුල ඒ ශුද්ධ ලියවිල්ල අපි දන්නවා දෙවියන් වහන්සේ අපි දන්නවා එක දෙවි කෙනෙක් එකම ජීවමාන දෙවියන් වහන්සේ විතරයි සිටින්නේ වෙන දෙවිවරු නැහැයි කියලා දෙවියන් වහන්සේම නිතරම යුග ගණන් කියනවා. ඉන්නා වූ මනුෂ්‍යංග දෙවිවරු පිළිම පමණයි කියලාත් බයිබලයේ ලියලා තිබෙනවා. අපි දකිනවා ද්විතීය කතාව 6:4 යෙසායා 45:5 6 යෙසායා 18 ඒ වගේම මාක් 12 ගලාති 3:20 1 තිමෝති 2:5 ඔබ මේව පස්සේ කියවලා බලන්න. අපි දකින මේවල සඳහන් වෙනවා උන්වහන්සේ හැර වෙන දෙවි කෙනෙක් නැහැ. එහෙමනම් ඇයි දෙවියන් වහන්සේ ඒ බහුවචන පුරුෂ නාමයකින් එලෝහීම් කියලා කතා කරන්නේ? අපි දකිනවා සැබෑ කිතුනෝ විශ්වාස කරන දෙයක්. ඒ මුල් සභාය යුගයේ ඒ පියවරු නැත්නම් ඒ සේවකයෝ විශ්වාස කළා. ඒගොල්ලන්ගේ විශ්වාසය තිබුණා එලෝහීම් ගේ ප්‍රකාශය තුල ඒ අපගේ ස්වරූපයෙන් මිනිසා සාදමු යන ප්‍රකාශය ත්‍රිත්වයේ ඒ සංකීර්ණ හා ඒකාබද්ධ ප්‍රකාශනය ඒ sannivedanaya කරන බව. ඒ ත්‍රිත්වයේ මූලධර්මය අනුව අපි දන්නවා දෙවියන් වහන්සේ ඒ පුද්ගලයන් නැත්නම් පුද්ගල භාවයන් තිදෙනෙකුගෙන් සමන්විත එක් දෙවි කෙනෙක් බව. මේක මනුෂ්‍ය ප්‍රඥාවට තේරුම් ගන්න බෑ. දැන් ඔබට මට බෑනේ එකම වෙලාවක මනුෂ්‍යයන් තුන්දෙනෙක් විදිහට ඉන්න බෑනේ. අපිට රඟපාන්න පුළුවන්. නමුත් එකම වෙලාවේ එකම අපිට මනුෂ්‍ය තුන්දෙනෙක් විදිහට ක්‍රියාත්මක වෙන්න බෑ. මේක මනුෂ්‍ය මොලෙන් තේරුම් ගන්න බෑ. දෙවියන් වහන්සේ අපව මවනකොට අපිට මේ මොලේට ප්‍රඥාවට දීලා තියෙන කැපැසිටි එකක්. ඒක ලිමිටඩ්. ඒ ලිමිටඩ් කැපැසිටි එක තුල අපි කොහොමද අන්ලිමිටඩ් ආත්මික තලයේ දෙවියන් වහන්සේගේ කාරණා තේරුම් ගන්නේ? ත්‍රිත්වය තේරුම් ගන්න බෑ. නමුත් අපි විශ්වාස කරන බයිබල් එක සඳහන් වෙනවා. එතනදී කියනවා ඒ ත්‍රිත්වය තුල අපි දන්නවා දෙවියෝ පියාණන් වහන්සේ සිටිනවා. දෙවියන් වහන්සේ වන පුත්‍රයන්න් වහන්සේ වන අපගේ ගැලවුම්කාර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සිටිනවා. ඒ වගේම දෙවියන් වහන්සේ වන ශුද්ධාත්මයන් වහන්සේ සිටිනවා. මේ උප්පත්ති 1:26 අපි කතා කරපු අප සහ අපගේ යන්නෙන් පෙන්눔 කරන්නේ පියාණන් වන දෙවියන් වහන්සේ තම දිව්‍යමය මැවුම් බලයේ පූර්ණත්වය පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සහ ශුද්ධාත්මයන් වහන්සේට කතා කරන බව තමයි අපි දන්නේ. මේක තමයි අද ගැලීම ලැබුවා වූ බොහෝ කිතුණුවන් විශ්වාස කරන දේ. ඒ පියාණන් වහන්සේ, පුත්‍රයාණන් වහන්සේ, ශුද්ධාත්මයන් වහන්සේ තුල ඒකත්වයක් තුල තමයි උන්වහන්සේ මේ මුළු විශ්වය මැව්වේ. ප්‍රධාන කොට මනුෂ්‍යව මැව්වේ. ඒකත්වයක් වන පිණිස උන්වහන්සේ සමග. සත්තු දෙවියන් වහන්සේත් එක්ක ඒකත්වයක් වෙන්නේ නැහෙනි. ඒ වගේම සත්තුත් අපි බයිබලේ අපි දන්නවා අපි මනුෂ්‍ය වර්ගයා වගේ ඒකත්වයකට එන්නේ නැහෙනි. සත්තු එකතු වෙනවා තමයි. උන් රැලක් විදියට ගොදුරු හොයනවා. ඒක හරි. නමුත් ඒ ඒකත්වය සහ මනුෂ්‍යයන්ගේ ඒකත්වය දෙකක්. අද ආගම් දහම් බෞද්ධ ධර්මයේ ඇතුළු මේ ආගම් දහම් අද මනුෂ්‍යව සුළු කරලා තිබෙනවා. මොකද මනුෂ්‍යව සත්තුන්ට සමාන කරනවා. මනුෂ්‍යයන්ව සත්තුන්ට සමාන කරලා තිබෙන නිසා. අද මේ මනුෂ්‍යයා කියන දෙවියන් වහන්සේ මැව්ව උතුම් මැවිල්ල ඒ දේ තුලුනුත් සුළු වෙලා තිබෙනවා. මනුෂ්‍යයා උසස් සත්තුන්ට වඩා. මනුෂ්‍යෝ කවදාවත් සතෙක් වෙන්නේ නැහැ. මම නැවත ඒක කන්ෆර්ම් කරනවා උන්වහන්සේගේ වචනය තුල. අපි දකිනවා මේ අනුව උන්වහන්සේ තම කාර්ය පෞද්ගලික ස්පර්ශයකින් අවසන් කළා. මොකද්ද? අපි කියන්නේ පර්සනල් ටච් එකක් දෙන්නේ අර. පෞද්ගලික ස්පර්ශයකින්. අපි සමහර අර පින්තාරු කරන අය, අර චිත්‍රාන්දින අය විශාල අමාරුවෙන් ඉතා ලස්සන චිත්‍රයක් ඇඳලා එයාගේ පර්සනල් ටච් එකක් දෙනවා. මොකක් හරි සයින් එකක් ගන්නක පාට. ඒක එයාගේ පර්සනල් ටච් එක. ඒ වගේ දෙවියන් වහන්සේ මේ මුළු මැවිල්ල මවලා මනුෂ්‍යව මවනකොට පර්සනල් ටච් එකකින් කියන්නේ පෞද්ගලික ස්පර්ශයකින් මවලා අවසන් කරා. කොහොමද? උන්වහන්සේගේ ස්වරූපයෙන් උන්වහන්සේගේ සමානත්වයට මවලා ජීවනයේ හුස්ම හෙළලා. කිසිම වෙන නිර්මාණයකට වෙන කිසිම මැවිල්ලකට උන්වහන්සේ දේ කළේ නැහැ.
අපි දකිනවා දෙවියන් වහන්සේ ආදම්ව දූවිල්ලෙන් සාදලා උන්වහන්සේගේම හුස්ම බෙදා ගැනීමෙන් ඔහුට ජීවනය දුන්නා. උප්පත්ති දෙවෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ කියනවා ස්වාමීන් දෙවියන් වහන්සේ භූමියේ දූවිල්ලෙන් මනුෂ්‍යයා සාදා ඔහුගේ නාස්පුඩු තුලට ජීවනයේ හුස්ම හෙළුසේක. එවිට මනුෂ්‍යයා ජීවමාන ප්‍රාණයක් විය. සමහර පරිවර්තනවල තිබෙනවා became a living being. ඒ වගේම King James version එකේ තිබෙනවා became a living soul කියලා. මෙතන තියෙනවා and the Lord God formed man of the dust of the ground and breathed into his nostrils the breath of life and man became a living soul. ඒ අනුව භෞතික ශරීරයක් සහ භෞතික නොවන ආත්මයක් ප්‍රාණයක් ඇති මනුෂ්‍යයා දෙවියන් වහන්සේගේ ඒ සියලුම මැවීම් අතුරින් අද්විතීය ලෙස දෙවියන් වහන්සේ මැව්වා. දැන් මෙතනදී කියනවා ඒ හුස්ම හෙළුසේක විට මනුෂ්‍යයා ජීවමාන ප්‍රාණයක් විය. ඒ ප්‍රාණයක් කියන වචනේ අපි ඉංග්‍රීසි වලින් මෙතන ඉංග්‍රීසි පරිවර්තනයේ තිබෙනවා soul කියන. නැත්නම් ඒ හේබ්‍රෙව් භාෂාවේ ඒක අපිට උච්චාරණය කරන්න අමාරුයි. ඒකේ තියෙනවා ඒ නෙෆෙෂ් කියන එක. ඒකේ අර්ථය අනුව අපි දකිනවා එතන ඒ විද්වතුන් කියනවා a breathing creature හුස්ම ගන්න සත්වෙක්, living being ජීවමාන සත්වෙක්, soul self creature person living being desire emotion passion activity of the character activity of mind the man himself person or individual මෙවැනි ආකාරයේ බොහෝ අර්ථ තිබෙනවා මේ ප්‍රාණය කියන එක soul කියන එකට. දැන් මේ ජීවමාන ප්‍රාණයක් බවට පත් වුණා ඒ කාරණාවේදී. මෙතන විශේෂත්වයක් තිබුණා. දැන් සත්තුන්ටත් ප්‍රාණයක් තියෙනවා. ඒක හරි. අපි ඒවා පොඩ්ඩක් කතා කරමු. සත්තුන්ට තිබෙන ප්‍රාණය මනුෂ්‍යයන්ට තිබෙන ප්‍රාණය අතර මං විශ්වාස කරනවා බයිබලයේ අපිට එළිදරව් වෙන විදිහට යම් වෙනසක් එතනක් තිබෙනවා. හැබැයි සත්තුන්ට ආත්මයක් නැහැ. මනුෂ්‍යයන්ට ආත්මයක් තියෙනවා. ඒක තමයි ප්‍රධානතම වෙනස. සත්තුන්ට ආත්මයක් නැහැ. මනුෂ්‍යයන්ට ආත්මයක් තිබෙනවා. අපි ඒව පස්සේ බලමු. ඒක නෙමෙයි අද අධ්‍යයනය. ඒ නිසා අපි බලමු මෙතනදී. ආත්මයක් යන කුමක්දයි නිර්වචනය කිරීමට මම මිනිස් ඒ ශරීරයේ දෘෂ්ටි කෝණය භාවිතා කරන්නට යනවා. අපි හැමෝම දන්නවා මිනිසුන් වශයෙන් අප ශරීරය, ආත්මය සහ ප්‍රාණය යන කොටස් තුනෙන් සමන්විත වෙනවා. අපි මිනිසෙක් වුණාම අපේ මේ ශරීරය, ඒ වගේම අපිට අල්ලන්න බැරි අපේ ආත්මය, ඒ වගේම අපිට අල්ලන්න බැරි අපේ ප්‍රාණය කියලා කොටස් තුනකින් සමන්විතයි. දැන් මේ මනුෂ්‍යව මවනකොට මේ කොටස් තුනෙන් මැව්වේ දෙවියන් වහන්සේ. වෙන ආගමික කතෘවරුන්ගේ අර්ථකථන නෙමෙයි. දෙවියන් වහන්සේ මේ දේ මැව්වේ. බයිබලයේ ලියලා තිබෙන්නේ දෙවියන් වහන්සේ දේ කරේ. මොකද උන්වහන්සේ නෛතිකරු. කවුරු ආගම ඇහැව්ව මොන ආගමක් දහමක් ඇදෙව්වත් අයිතිකරු උන්වහන්සේනේ මැව්වේ උන්වහන්සේනේ. එහෙමනම් උන්වහන්සේගේ යූසර් මැනුවල් එකේ මොකද්ද ලියලා තියෙන්නේ? අපි ප්‍රොඩක්ට් එකක් ගත්තම ඒ ප්‍රොඩක්ට් එක හදපු යූසර් මැනුවල් නැත්නම් තව තිබෙනවා සිස්ටම් මැනුවල්, තවත් තිබෙනවා ඒක ඔපරේට් කරන ඒක අලුත් වැඩියා කරන මැනුවල්. මෙහෙම තියෙනවනේ. දැන් ඒකට මේ ප්‍රොඩක්ට් එක අලුත් වැඩිය කරන්න මේ මැනුවල් එක අවශ්‍යයි. මොකද ඒක තමයි ඒ කාරණා තියෙන්නේ. එහෙනම් අද මනුෂ්‍ය වර්ගයාගේ මේ යූසර් මැනුවල් එක වෙන මේ සුද්ධ බයිබලයේ තියෙන්නේ තමයි මුලින්ම කියන්නේ මනුෂ්‍යව මැව්වේ මේ කොටස් තුනෙන්. මනුෂ්‍යව මැව්වේ මේ කොටස් තුනෙන්. මේ කොටස් තුනෙන් දෙකයි සත්තුන්ට තියෙන්නේ. එකක් නෑ සත්තුන්ට. දැන් මෙතනදී කියනවා ඒ කොටස් තුනකින් සමන්විත වෙනවා. අපි දකිනවා අලුත් ගිවිසුමේත් මේක කතා කරනවා ප්‍රධාන ලෙස. සුද්ධ ලියවිල්ලේ මේක උදාහරණයක් තමයි 1 තෙස්සලෝනික 5:23. අපි හැමෝම දන්නවා. සමාදානයේ දෙවියන් වහන්සේම නුඹලා සහ මුලින්ම පවිත්‍ර කරනසේක්වා. නුඹලාගේ මුළු ආත්මයත්, ප්‍රාණයත්, ශරීරයත් අන්න කොටස් තුනක් ගැන කතා කරනවා. ආත්මයත්, ප්‍රාණයත්, ශරීරයත් අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඊමේදී නිදොස්ව තිබෙන ලෙස ආරක්ෂා කරනු ලැබේවා. ආමෙන්. උන්වහන්සේගේ වචනේ ලියලා තිබෙනවා. අපි දකිනවා මේ මිනිස්යෝගේ ශරීරය, ආත්මය, ප්‍රාණය කියලා මේ කොටස් තුනක් තියෙනවා කියන දෙයට අපි දකිනවා ලෝකයේ මිනිස්සු කියනවා එකට නමක් ඒ ට්‍රයිකොටොමි කියලා. ට්‍රයිකොටොමි. නැත්නම් සිංහලෙන් කියනවා ඒක හරි අමාරු භාෂාවල් ත්‍රිදාකරණය. අපි මේවා දන්නේ නැහැ මේවල තේරුම්. ඒ ත්‍රිදාකරණය නැත්නම් ට්‍රයිකොටොමි කියලා කියනවා. ඒක නෙමෙයි මට අදාළ වෙන්නේ. ආත්මය, ප්‍රාණය, ශරීරය කියලා කොටස් තුනක් මනුෂ්‍යයන්ට තිබෙනවා. ඒක මැව්වේ දෙවියන් වහන්සේ වෙන කවුරුත් නෙමෙයි. ඒක පරිණාමවාදයෙන් ආපු දෙයක්ුත් නෙමෙයි. ඒක අහම්බෙන් සිදුවෙච්ච දෙයක්ුත් නෙමෙයි. ඒක බිග් බෑන්ග් තියරි එක හරහා වෙච්ච දෙයක්ුත් නෙමෙයි. ඔය සියලු පට්ට බේගල් හරහා වෙච්ච දේවල් නෙමෙයි. මේ දෙවියන් වහන්සේගේ මැවිල්ල මේ කාරණාව. අපි දිනවා
මක් නිසාද? දෙවියන් වහන්සේගේ වචනය ජීවමානය. තවත් මේ උදාහරණයක්. බලවත්ය. මෙන්න දෙවියන් වහන්සේගේ වචනේ බලවත්කම. ඔබ මම දැන් මේ කියවන වචනේ කොපමණ බලවත්ද? මක් නිසාද දෙවියන් වහන්සේගේ වචනේ ජීවමානය, බලවත්ය. මේ කතා කරන්නේ හේබ්‍රේයු 4:12. බලවත්ය කොයිම දෙමුහුවත් කඩුවකටවත් වඩා තියුණුය, ප්‍රාණය හා ආත්මයද සන්ධි හා ඇටමිලිදුල වෙන් කරන තරමට කාවදින්නේය. සිතේ සිතිවිලිද අදහස්ද විමසන්නේය. මෙන්න දේව වචනේ තිබෙන බලය වෙන කිසිම ආගමික දාර්ශනික ඒගොල්ලන්ගේ ඒ ග්‍රන්ථවල නැති, හැබැයි ශුද්ධ බයිබලයේ උන්වහන්සේගේ ජීවනයේ තිබෙන ශුද්ධ ලියවිල්ලේ පමණක්, ඒකට පමණක් එක්ස්ක්ලූසිව් තිබෙන දෙයක් තමයි මේ කාරණාව. බයිබලයට විතරයි, උන්වහන්සේගේ ශුද්ධ වචනයට විතරයි මේ බලය තියෙන්නේ, මේ කැරක්ටර් එක තියෙන්නේ. මොකද්ද? උන්වහන්සේගේ වචනේ ජීවමානයි. වෙන කිසිම මේ ලෝකයේ ආගමික ග්‍රන්ථ ජීවමාන නැහැ. දාර්ශනික ග්‍රන්ථ, ධාර්මික ග්‍රන්ථ ජීවමාන නැහැ. නමුත් උන්වහන්සේගේ වචනය ජීවමානයි. කොච්චර ජීවමානද කියනවනම් මේ වචනයට පුළුවන් ඒක කොච්චර බලවත්ද? ඒක කොයිම දෙමුහකටවත් කඩුවකට වඩා තියුණුයි. කොච්චර තියුණුද? ආත්මය, ප්‍රාණය, සන්ධි හා ඇටමිදුළුද වෙන් කරන තරමට කාවදිනවා. අන්න මේ උන්වහන්සේගේ වචනය තුලින් ඔබගේ, මගේ නැත්නම් මනුෂ්‍ය වර්ගයාගේ ප්‍රාණයට කතා කරනවා, ආත්මයට කතා කරනවා. ආත්මය ප්‍රාණය ඒක කොටස් දෙකක් බවට වෙන් කරලා කතා කරනවා. සන්ධි හා ඇටමිදුළු වෙන් කරන තරමටත් කාවදිනවලු. බලන්න උන්වහන්සේගේ වචනේ බලවත්කම. සිතේ සිතිවිලිද අදහස්ද විමසනවා. මෙන්න උන්වහන්සේගේ වචනේ බලවත්කම. මේක නෙමෙයි අද අධ්‍යයනය. නමුත් බලන්න, ආත්මය, ප්‍රාණය, ශරීරය සමවල තිබෙනවා. අපේ ශරීර අපේ භෞතික කවචය නැත්නම් ෂෙල් එක වන අතර අපේ ආත්මය කියලා කියන්නේ ස්පිරිට් එක දෙවියන් වහන්සේ හා සමග සම්බන්ධ වීමට සහ sannivedanaya කිරීමට අපට ඉඩ සලසන අපේ ශරීර, අපේ ඒ කොටස ඒක අල්ලන්න බෑ. ආත්මය ස්පිරිට් කියලා කියනවා ඒකට. අපි බලනවා 2 කොරින්ති 5 වෙනි පරිච්ඡේදයේ 1-2 කියනවා පාවුලුතුමා මේ ශරීරය ගැන කතා කරනවා. දැන් ශරීරය කූඩාරමක් වූ අපේ භූමික ගෙය කඩා වැටුණත්, මේ කතා කරන්නේ ගෙයක් ගැන නෙමෙයි, මේ කතා කරන්නේ පාවුලුතුමා අපේ ශරීරයේ නැමැති කූඩාරම ගැන. කූඩාරමක් වූ අපේ භූමික ගෙය කඩා වැටුණත් දෙවියන් වහන්සේගෙන් වූ ගොඩනැගිල්ලක් වන අතින් නොසෑදුවා වූ සදාකාලික වූ ගෘහයක් ස්වර්ගවල අපට ඇති බව දනිමුව. අපිට ඒ කාරණාව ලැබෙන්න යනවා. ක්‍රිස්තුස් වහන්සේගේ ඊමේදී අපි එසවෙනකොට ජීවත් වෙලා ඉන්න අය නම් මැරෙන්නෙත් නැහැ. මැරිලා පොළොවට ශරීරය පස් වෙන්නෙත් නැහැ. ඒ ශරීරය වෙනස් වෙලා ඒ ස්වර්ගීක ඒ ශරීරය, ඒ ස්වර්ගීක ආත්මික මහාන් මහිමාන්විත ශරීරය එලාවේ අපිට ලැබෙන්න යනවා. මලාවුන් පවා නැගිටලා ඒ ශරීරය ලබා ගන්නට යනවා. නම් මේ කතා කරන්නේ ඒක නෙමෙයි. මෙතනදී මේ කියනවා ඒ අතින් නොසාදුව සදාකාලික ගෘහයක් ස්වර්ගවල අපට තිබෙන බව දනිමුව. මක්නිසාද මේකේ කියන්නේ අපේ දැන් මේ භූමික ශරීරේ මේකේදී අපි කෙඳිරිගාමින් අපගේ ස්වර්ගීය වාසස්ථානය පැලඳ ගන්න ආශා වෙමුව. මේ කැරක්ටර් එක තියෙන්නේ මනුෂ්‍යයන්ට විතරයි. කිසිම සත්වෙක් මේ පොළවේ කෙඳිරිගාමින් ඉන්නේ නැහැ. ස්වර්ගීක ඒ විනාශ නොවන ඒ අතින් නොසාදුවා වූ ඒ ශාරීරික ඒ ආත්ම ශරීරය ලබා ගන්න කිසිම සතෙක්ට අරමුණක් නැහැ. මනුෂ්‍යයන්ට විතරයි ඒ බලාපොරොත්තුව, ඒ අරමුණ තිබෙන්නේ. මම මේ කතා කරමින් යන්නේ දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ස්වරූපයෙන් හා උන්වහන්සේගේ සමානත්වයෙන් මැව්වයි කියන දේ යම් ප්‍රමාණයකට හෝ තේරුම් ගන්න පිණිසයි මම මේ කතා කරන්නේ. තේරෙනවද වෙනස? සත්තුන්ට ඒ ස්වරූපය නැහැ. සත්තුන්ට ඒ සමානත්වය නැහැ. අපි පල්ලෙහාට යමු. අපේ ප්‍රාණය සෝල් කියලා කියනවා. අපේ ප්‍රාණය, අපේ මනස, කැමැත්ත සහ ඒ හැඟීම් ජීවත් වන ස්ථානයයි. සමහරු මේක සෝල් කියන එක, සමහරු අපි වෙලාවට කියන අපි ආත්මය කියලාත් අපි සිංහලෙන් කියනවා. හැබැයි මේක ප්‍රශ්නයක් තියෙනවා සිංහල භාෂාවේ. අපි පල්ලෙහාට යන්න, එතකොට මම කියවන්නම්. දැන් අපගේ ප්‍රාණය කියන්නේ සෝල්, අපගේ පෞරුෂය, අපි කවුරුන්ද යන්න තීරණය ප්‍රකාශ වෙනදී අපගේ ප්‍රාණය සමග අපි සිතනවා, තර්ක කරනවා, සලකා බලනවා, මතක තබා ගන්නවා සහ පුදුම වෙනවා. අපි සතුටු වෙනවා, ආදරය, දුක, තරහව, සහනය, අනුකම්පාව වෙන හැඟීම් අත්විඳිනවා. මේ සෑම දේ අපේ සෝල් එක තුල තිබෙනවා. තවද අපට විසඳීමට, තෝරා ගැනීමට හා තීරණ ගැනීමට හැකි. මිනිසුන් බොහෝ විට ආත්මය සහ ප්‍රාණය යන පද එකිනෙකට අතුරුමාරු කරගන්නවා. අපි කියනවා ඉංග්‍රීසියෙන් එකට ඉන්ටර්චේන්ජබලි ඒවා යූස් කරනවා. සමහරු ආත්මයට ප්‍රාණය කියනවා, ප්‍රාණයට ආත්මය කියනවා. අපිත් එහෙම කියනවා. මමත් මේ පටලැවිල්ල තුල නිතරම ඉන්නවා. බයිබලයේ තුලත් මේ පටලැවිල්ල සිංහල පරිවර්තනය තුල තිබෙනවා.
සමාජය මං කියන්නේ ඉන්ටර්නැෂනල් ලෝක සමාජය තුලත් මේක එහාට මෙහාට මාරු වෙනවා. දෙක අතුරුමාරු කරගන්නවා ලෝකයේ තුලත්. ඒ කියන්නේ සෝල් සහ ස්පිරිට් එකත් කට්ටිය අතුරුමාරු කරගන්නවා. ඒ නිසා මේක හරි සංකීර්ණයි. නමුත් අපි මම එක ස්ථානයක ඉඳගෙන මේ දේ කතා කරන්න උත්සාහ කරනවා. ඒ වගේම අපි දකිනවා මේක භාවිතා කරනවා මේ අතුරුමාරු කරගනිමින් ඉන්ටර්චේන්ජබලි ආත්මය ප්‍රාණය කියන වචන දෙක එකට එක අතුරුමාරු කරගෙන පාවිච්චි කරනවා. එම නිසාම මේ ඇතම් විට සංකීර්ණ වන අතර තවද බයිබලයේ සිංහල පරිවර්තනයේත් මේ ආත්මය ප්‍රාණය හුස්ම සිත යන්න ගැන යම් ප්‍රශ්න තිබෙනවා. ඒවා මේ පරිවර්තනවල සමහර වෙලාවට මේ සෝල් කියන එකට සිංහල භාෂාවේ සිත තියෙනවා, හුස්ම තියෙනවා, ප්‍රාණය තියෙනවා, ආත්මය තියෙනවා. හරි අමාරු වෙලාවකට. නමුත් ඒක පටලව ගන්න ඕනේ නැහැ. අපි ආත්මෙන් දෙනාසෙ තුල ඉමු. ඒක නෙමෙයි අද අධ්‍යයනය. ඒ නිසා මේක තියෙනවා පෞද්ගලිකව මටත් වෙලාවකට මේවා පැටලෙනවා. අපි එම වචනේ භාවිතා කරන ආකාරයට සත්තුන්ට ආත්මයක් තිබේද නැද්ද යන ප්‍රශ්නයට අපි පිළිතුරු දෙන්න යනවා. දැන් ආත්මය කිව්වම අපි දන්නවා ඒකට ඉංග්‍රීසි භාෂාවෙන් නම් කතා කරන්නේ බොහෝ විට ස්පිරිට් කියන එක. ඒකට සෝල් කියන්නේ නැහැ ගොඩක් විට. මොකද අපි දන්නවා හරිම ලේසි. අපි දැන් ශුද්ධාත්මයන්න් වහන්සේට මොකක්ද ඉංග්‍රීසියෙන් කියන්නේ? හෝලි ස්පිරිට්. හෝලි සෝල් කියන්නේ නැහනේ. කවදාවත් ශුද්ධාත්මයන්න් වහන්සේට හෝලි සෝල් කියලා කියන්නේ නැහැ. හෝලි ගෝස්ට් කියලා කියනවා. හෝලි සෝල් කියන්නේ නිතරම හෝලි ස්පිරිට්, the spirit of the Lord කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ ආත්මය. අර උප්පත්ති පොතේ කියන්නේ උන්වහන්සේගේ ආත්මය පොළොව මත සරිසරමින් හිටියා. the spirit of the Lord. ස්පිරිට් කියන්නේ ආත්මය. ඒ නිසා මම අද මේ අධ්‍යයනය තුල මම ආත්මය කියලා කියන්නේ ස්පිරිට් එකට. මම මෙතන පද වෙනස් කරන්න යන්නේ නැහැ. ආත්මය කියන්නේ ස්පිරිට් එක. ඒ වගේම ප්‍රාණය කියලා කියන්නේ සෝල් එක. මම මෙහෙම කියන්නේ ගොඩක් අයට පැටලිලි. ගොඩක් අය සෝල් කිව්වම ඒගොල්ලෝ හිතනවා ඒක ආත්මය කියලා. ගොඩක් අය ඒ ප්‍රශ්නය තුල සිටිනවා. මමත් ඉන්නවා. නමුත් අපි මේ යම් ස්ථාවරයක අපි ඉමු. මම මේ අධ්‍යයනය තුල ආත්මය කියන්නේ ස්පිරිට්. මොකද ශුද්ධාත්මය කියන්නේ හෝලි ස්පිරිට්. එහෙනම් ආත්මය ස්පිරිට්. ඒ වගේම ප්‍රාණයට සෝල් කියන වචනේ තිබෙන්නේ. අපි ආත්මය කියන්නේ ස්පිරිට් ප්‍රාණයට සමාන කරන්නේ නැත්නම් ඒ වචන දෙකට සත්තුන්ට ආත්මයක් නැති බව අපිට බය නැතුව බයිබලයේ ඉගැන්වීම තුල ප්‍රකාශ කරන්න පුළුවන්. සත්තුන්ට ආත්මයක් නැහැ. සත්තුන්ට ස්පිරිට් එකක් නැහැ. සත්තුන්ට ස්පිරිට් එකක් නැහැ. කියන ආත්මයක් නැහැ. හැබැයි සත්තුන්ට සෝල් එකක්. කියන්නේ ප්‍රාණය තියෙනවා. ප්‍රාණය තියෙනවා සත්තුන්ට. අපි ප්‍රාණය කියන්නේ සෝල් යන්න නිර්වචනය කරන්නේ ඉහත අප කළ ආකාරයටම අපේ ඒ හැඟීම් පිටතට ගලා යන අපි සිතන තර්ක කරන සහ තීරණ ගන්නා ස්ථානය ලෙස නම් නියත වශයෙන්ම සත්තුන්ට නම් ප්‍රාණයක් තියෙනවා. සත්තුන්ට සිතීමට, තර්ක කිරීමට, අන්තරාය දැනීමට, සතුට දුක හා ප්‍රාණය පිළිබඳ අපගේ නිර්වචනය අපි සඳහන් කළ සියලු දේ බොහෝ දේ සත්තුන්ටත් අත්විඳින්න පුළුවන්. හැබැයි වෙනසක් තියෙනවා. ඒක අපිට ඇතුළාන්තයට ඇඟෙනවා. ඒක උන්වහන්සේ මනුෂ්‍යව බලනකොට මනුෂ්‍යයාට තිබෙන ප්‍රාණයේ සමහර කැරක්ටරිස්ටික්ස් සත්තුන්ට සමහරලාට නැහැ. හැබැයි දෙගොල්ලොන්ටම ප්‍රාණය කියන දේ තියෙනවා. හැබැයි ඒක දෙවියන් වහන්සේ අර පර්සනල් ටච් එකකින් මනුෂ්‍යව මැවුව නිසා මනුෂ්‍යයන්ට තිබෙන ප්‍රාණය සත්තුන්ට තියෙන ප්‍රාණයට වඩා උසස් සහ බලවත්. ඒක තමයි දෙවියන් වහන්සේගේ ස්වරූපයේ කොටසක් වෙන්නේ. අපි දන්නවා දැන් ඔබ සුරතල් සතුන් හිමිකරුවෙකු නම් හෝ කවදා හෝ සුරතල් සතුන් සම්බන්ධව හිමිකරුවෙකු වී ඇත්නම් ඔබ නිවසට පැමිණෙන විට ඔවුන් මුළු දවසම ඔබව දැක නැතිව ඔබේ සුරතලා කෙරෙහි ඇතිවන ප්‍රීතිය ඔබ දන්නවනේ. දොර ගාවට දුවගෙන එනවා, ගේට්ටුව ගාවට දුවගෙන එනවා. දැන් සත්තුන්ට ඒ දේ හැඟෙනවා. අන්න ඒක තමයි ප්‍රාණයේ තියෙන දෙයක්. සෝල් එකේ තියෙන දෙයක් ඒ සත්තුන් තුලත්. දැන් ඒ වගේම අපි දන්නවා ඔවුන් නොකල යුතු දෙයක් කළ විට ඔවුන්ගේ මුහුණ දෙස බලන විට ඒක දන්නවා. සමහර සත්තු බල්ලෝ එහෙම නේ අර එපා කියන දෙයක් කරොත් එයා ඊට පස්සේ දන්නවා මේක මගේ ස්වාමියා මට එපා කිව්වා මම ඒක කරා. ඒක බල්ලගේ මූණෙන් පේනවා. දැන් ඒකත් මේ ප්‍රාණය තුල තියෙන දෙයක්. සෝල් එක තුල තියෙන දෙයක්. ඒ වගේ මේවා ප්‍රාණයෙන් පිටවන ඒ චේතනාන්විත හැඟීම්ය. ආහාර සඳහා සතුන් දඩයම් කිරීමට ඔබ දැක ඇතනම් ඔවුන්ගේ පැටවුන් වනයේ සිටින විට ආරක්ෂා කරන්න අහිමිවීම ගැන වැළපීම පවා සතුන් තුල තිබෙනවා. මේ සියල්ල ප්‍රාණයෙන් පිටවන හැඟීම්. මේ සතුන්ට ප්‍රාණයක් ඇති බව අපිට මේ දේ තුල පැහැදිලි. සතුන්ටත් ප්‍රාණයක් තියෙනවා, විශේෂයෙන් මනුෂ්‍යයන්ට ප්‍රාණයක් තියෙනවා. සතුන්ටත් ශරීරයක් තියෙනවා, මනුෂ්‍යයන්ට ශරීරයක් තියෙනවා. හැබැයි මනුෂ්‍යයට ආත්මයක් තියෙනවා, සතුන්ට ආත්මයක් නැහැ. උප්පත්ති පළවෙනි පරිච්ඡේදයේ 24-25 දෙවියන් වහන්සේ
පොළව වනාහි ඒ වර්ග ලෙස තිරිසුන්ද බඩගායන ජාතීන්ද පොළවේ මුර්ගයන්ද යන ජීවමාන සත්වයන් ඒ වර්ග ලෙස හටගන්වා වායි කීසේක. දැක්කනේ කීසේක. එසේ විය. දෙවියන් වහන්සේ ඒ වර්ග ලෙස පොළවේ මුර්ගයන්ද ඒ වර්ග ලෙස සිව්පාවුන්ද ඒ වර්ග ලෙස භූමියෙහි බඩගායන සියලු සත්තුන්ද සෑදූසේක. දෙවියන් වහන්සේ ඒ යහපත් බව දුටුසේක. දැක්කනේ වෙනස. දැන් අපි කතින් කතා කරපු මනුෂ්‍යව මවන වෙනසයි. මෙතනදී කතා කරන සත්තුන්ව මැව්ව වෙනසයි. දැක්කද වෙනස? උන්වහන්සේගේ මුඛයෙන් පිටවෙන වචන වලින් මේවා මැවුණා. අවුරුදු මිලියන ගණක් ගිහිල්ලාද මැවුනේ? නෑ, ඒ මොහොතේ මැවුණා. ෆුල් කැපැසිටි එකකින් සත්තා මැව්වා. ඒ විලාවෙම ලේ ඇටමස් නහර රුධිරය ස්නායු සෛල නියුරෝන මොළය ශරීර අවයව මේ සියලු දේ රුධිරාගමනය හෘද ස්පන්දනය මේ සියල්ල එක මොහොතේ ඇති වුණා. අවුරුදු මිලියන ගණක් ගියේ නෑ. සෛලෙන් ඇවිල්ලා. බොරු බේගල් වලට රැවටෙන්න එපා. ඔබ කිතුණුවෙක් නම් දේවියන් වහන්සේගේ වචනය විශ්වාස කරන්න විද්‍යාවට වඩා විද්‍යාවේ තියෙන අවිද්‍යාවටත් වඩා දැන් ඔබ වෙනස දකිනු ඇතයි මම බලාපොරොත්තු වෙනවා මෙතෙක් දුර අපි මේ කරපු අධ්‍යයනය තුල. සතුන් සෑදී ඇත්තේ දෙවියන් වහන්සේගේ වචනයෙන් වන අතර උන්වහන්සේ කතා කළ විට ඔවුන්ට සම්පූර්ණ ධාරිතාවෙන් පැවැත්වීමට සහ ක්‍රියා කිරීමට හැකි වුණා ඒ වෙලාවේ. මිනිසා දෙවියන් වහන්සේගේ හස්තයෙන් සෑදී ඇත. නමුත් මිනිසා ජීවමාන ජීවියෙකු බවට පත් වූයේ මිනිසා තුළට ජීවනයේ හුස්ම හෙළූ විටයි. මේක තමයි දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ස්වරූපයෙන් සමානත්වයට මනුෂ්‍යව මවන වෙලාවේ ඒ තිබුණු ප්‍රධානතම පර්සනල් ටච් එක, පෞද්ගලික ස්පර්ශය. සතුන්ට නැති. මේක අද මනුෂ්‍ය වර්ගයා කිතුණුවන් නොවන අයත් විශේෂ කොට තේරුම් ගන්න ඕන දෙයක් මේක අද. අද සත්තු ගාන්ට දාලා තියෙන්නේ මනුෂ්‍යංග මේ මනුෂ්‍යෝ. දෙවියන් වහන්සේගේ ස්වරූපය හා සමානත්වය තිබීම යන්නෙන් අදහස් කරන්නේ සරලවම වචනයෙන් අපි කියනවා නම් අපව දෙවියන් වහන්සේට යම් ආකාරයකින් සමාන කර ඇති බවයි. අපිට ඒක තේරෙනවා. අපිට ඒක පැහැදිලි කරගන්න තමයි අමාරු. දැන් ස්වරූපය කියන වචනේ ඉමේජ් කියලා කියනවා. ඒකේ ඒ හේබ්‍රේව වචනේ මට උච්චාරණය කරගන්න බෑ. ඒකේ අර්ථය අනුව තිබෙනවා ඒ resemblance representative figure. ඒ සමාන වීමේ හෝ සමානාත්මක තත්වයක් තමයි මේ ස්වරූපය කියලා කිව්වම. ඉමේජ් කියලා කියනවා. image of God. සමානත්වය කියලා කියම likeness කියලා ඉංග්‍රීසි පරිවර්තනය තිබෙනවා. ඒකත් මට ඒ ග්‍රීක වචන මේ හේබ්‍රේව වචනේ උච්චාරණය කරන්න බෑ. ඒකේ අනුව shape, like, manner, ඒ කියන්නේ ප්‍රකාරයට, වර්ගයට, ආකෘතියට, පැවැත්මට, සමරූපතාවය, ප්‍රතිරූපය මෙවැනි අදහස් තිබෙනවා. ඒ නිසා උන්වහන්සේගේ ස්වරූපය හා සමානත්වය කියලා කිව්වම අපි බලමු තවත් පල්හැට. ආදම් දෙවියන් වහන්සේට සමාන වූයේ දෙවියන් වහන්සේට මාංශමය හා රුධිරය ඇති අර්ථයෙන් නොවේ. සමහර එහෙම ඒක කියන්නේ හිර වෙනවනේ සමහර. බයිබලයේ උන්වහන්සේගේ වචනේ අපි දැනගැම්මක් අවශ්‍යයි. බයිබලයේම කියනවා දැනගැම්ම නැතුව මගේ සෙනඟ විනාශ වෙනවා. අද කිතුණුව මහලුකු සමහර කිතුණුව පම්පෝරි ගහනවා. දේව වචනෙන් ඔලුව පුරව ගන්න ඕනේ නැහැ. දේව වචනේ දැනගැම්මක් ලොකුවට ඕනේ නැහැ. දෙවියන් වහන්සේට ආදරය කරගෙන යන්න කියලා. මේ කොහේ බේස් වෙලාද මෙවැනි ප්‍රකාශන කරන්නේ? බයිබලයේ තුල නෙමේ පදනම් වෙන්නේ එවැනි ප්‍රකාශ කරන අය. දෙවියන් වහන්සේගේ වචනේ දන්නේ නැති නිසා අද ගැලවීම ලැබුවා වූ පෙන්තකොස්ත සභාවවල තරුණ දරුවෝ කිතුණුවෝ ලෞකිකත්වයට වහල් වෙලා රැවටිලා විනාශ වෙමින් යනවා. මම දන්නවා සමහර සේවය කරන කිතුණුවන්ගේ දරුවෝ ෆිල්ම් බලබල කාටුන් බලබල ලෝකෝත්තර දේවල් බලබල ලෝකේ සින්දු අහ ඔවුන්ගේ මොලේ ඔවුන්ගේ ලේවල ඔවුන්ගේ ජානවල තියෙන සින්දු ලෞකිකත්වය. ඇයි දේව වචනේ නෑ. දේව වචනේ දැනගැම්මකුත් නෑ. විනාශයට යනවා, ලෞකිකත්වයට යනවා. අද ගැලවීම ලැබුවා වූ මේ රෝමානු කතෝලික නොවන පෙන්තකොස්ත වගේ සභාවල් වලත් කිතුණුවන් වචනේ දැනගැම්ම නැතුව දෙවියන් වහන්සේට ආදරය කරන්න යනවා. මගේ ආඥාවල් පවත්වනකොට තමයි උන්වහන්සේට ප්‍රේම කරනවා කියලා බයිබලය කියන්නේ. මෙන්න අද කිතුණුව කියනවා නෑ වචනේ ඕනේ නෑ, වචනේ දැනගැම්මෙන් ඔළුව පුරව ගන්න ඕනේ නෑ කියලා බයිබලයට පටහැනි ප්‍රකාශන කතා කරනවා. බයිබලයේ දැනගැම්මක් නැති කිතුණුවෙට මේ ගමන යන්න බෑ. මොකද ඒකට හේතුව බයිබලයේ දැනගැම්ම නැති නිසා ලෝකේ මායාවල් වලට යක්ෂයාගේ ව්‍යාජ ඉගැන්වීම් වලට මිනිස්සු ඉතාමත්ම ඉක්මනින් ඔය පෙන්තකොස්ත සභාවවල ඉන්න කිතුණුවොත් රැවටෙනවා. ඒ නිසා ඔබ කවදා හරි කියනවා නම් දෙවියන් වහන්සේගේ වචනෙන් ඔලුව පුරවගෙන බුද්ධිය පුරවගන්න වැඩක් නැහැ කියලා දෙවියන් වහන්සේට ආදරය කරන එක තමයි වැදගත් කියන දේ. ඔබ දෙවියන් වහන්සේට පටහැනිවයි මේ ප්‍රකාශය කියන්නේ.
ඔව් සමහර වෙලාවට දේව වචනේ ඉගෙනගෙන අධ්‍යයනය කරලා ඒක ඔළුවේ පුරවනකොට පඬිතුයෝ වෙලා උඩුකාරයෝ වෙලා උද්දච්චයෝ වෙනවා. ඒක හරි. ඒක දෙවියන් වහන්සේට යටත් වෙන්නේ නැති අය තුල වෙන දෙයක් ඒක. ඒක කරන්න දෙයක් නැහැ. හැබැයි වචනේ දැනගැම්ම නැත්නම් ඔබ විනාශ වෙනවා, ඔබ රැවටෙනවා. අපි රැවටෙනවා, අපි විනාශ වෙනවා. අපි වචනේ දැනගැම්මක් නැත්නම්. ඒ නිසා මේක තේරුම් ගන්න දරුවනේ. මේක තේරුම් ගන්න දරුවනේ. ඒ ආදම් ඒව ඒ දෙවියන් වහන්සේට සමාන වූයේ දෙවියන් වහන්සේට මාංශය හා රුධිරයක් ඇති අර්ථයෙන් නෙමෙයි. මොකද ශුද්ධ ලේවිල්ලේ පවසනවා පැහැදිලිවම දෙවියන් වහන්සේ ආත්මයක් කියලා. අපි දකිනවා යොහාන් 4 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදයේ කියනවා දෙවියන් වහන්සේ ආත්මයක් කියලා. උන්වහන්සේට නමස්කාර කරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑ කමෙන්ද නමස්කාර කළ යුතුයයි කීසේක. දැන් බයිබලයේ උන්වහන්සේ ආත්මයක්. දෙවියන් වහන්සේව කාටවත් දකින්න බෑයි කියලා බයිබලයේ කියනවා. එහෙනම් මෝසෙස් දැක්කේ කාවද? මම විශ්වාස කරනවා ඒ මෝසෙස් දැක්කේ කාගේ පශ්චාත්භාගයද? කාගේ පිටුපසුද දැක්කේ? මම විශ්වාස කරනවා ඒ මහිමාන්විත යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පිටුපසයි මම ඒ දැක්කේ. දෙවියන් වහන්සේ ආත්මයක්. දෙවියන් වහන්සේව පේන්නේ නැත්තම් මෝසෙස් දැක්කේ දෙවියන් වහන්සේව තමයි. ඇයි? දෙවියන් වහන්සේ තමයි යේසුස් වහන්සේ. උන්වහන්සේ මේ පොළොවට උන්වහන්සේගේ ග්ලෝරි එක උන්වහන්සේගේ මහිමය අතහරින්න ඉස්සෙල්ලා උන්වහන්සේ මහිමෙන් හිටියා. ඒ මහිමාන්විත ශරීරයේ ඒ මනුෂ්‍යයන්ට බලා ගන්න බැරි අමාරු ඒ ආලෝකය ඒ මහත් වූ මහිමයේ ප්‍රකාශ වෙන ඒ ශරීරයේ ඒ සුළු ප්‍රමාණයක් යේසුස් වහන්සේව තමයි එදා දැක්කේ. දෙවියන් වහන්සේ ආත්මය. උන්වහන්සේව දකින්න බෑ. එහෙමනම් උන්වහන්සේට ලේයට මස්නාර ශරීර නැහැ. එහෙමනම් දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ස්වරූපයෙන් සමානත්වයට මැව්වයි කියන්නේ ඒ වගේ කාරණාවක් නෙමෙයි. එතන කියන උන්වහන්සේට නමස්කාර කරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑ කමින්ද නමස්කාර කරන්න ඕන. අන්න මේ කොටස මනුෂ්‍යයන්ට නැති සමාවෙන්න මනුෂ්‍යයන්ට පමණක් තියෙන සත්තුන්ට නැති කාරණාවක් මේක. සත්තුන්ට ආත්මයෙන්ද සැබෑ කමින්ද දෙවියන් වහන්සේට නමස්කාර කරන්න බෑ. හැබැයි මනුෂ්‍යයට පමණයි පුළුවන් ආත්මයෙන්ද සැබෑ කමින්ද දෙවියන් වහන්සේට නමස්කාර කරන්න. දෙවියන් වහන්සේගේ අභූමිකයේ දේව බයෙන් හැසිරෙන්න දරුවනේ. දෙවියන් වහන්සේගේ අභූමිකයේ දේව බයෙන් හැසිරෙන්න උන්වහන්සේ තුල බයෙන් වේවුලමින් සිටින්න. මෙතන තිබෙනවා කෙසේ වෙතත් ආදම්ගේ ශරීරය දෙවියන් වහන්සේගේ ජීවිතය පිළිඹු කළේ එය පරිපූර්ණ සෞඛ්‍ය සම්පන්න මවා ඇති අතර මරණයට යටත් නොවූ හා සදාකාල බැවිනි. ඒක එක අංගයක්. ඒ ආදම්ගේ ශරීරය පාපයට වැටෙන්න ඉස්සලා මවනකොට ඒක එක අංගයක්. මොකද දෙවියන් වහන්සේගේ රූපාකාරය කවුද? යේසුස් වහන්සේ. මම ඒව පස්සේ ඒවට එනවා. දැන් දෙවියන් වහන්සේ අපගේ ස්වරූපයෙන් කියලා මෙහිදී මේ ස්ථානයේදී සඳහන් වෙනවා. මෙහිදී මනුෂ්‍යත්වයේ භෞතික නොවන කොටසට අපව යොමු කරනවා. මොකද්ද? දෙවියන් වහන්සේගේ ස්වරූපය සහ සමානත්වය කිව්වම භෞතික දෙයක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මේ ආධ්‍යාත්මික දෙයක් ගැනයි මේ කතා කරන්නේ. එය මිනිස්සුන්ව සත්ත්ව ලෝකයෙන් වෙන් කරනවා මේ කාරණාවේදී. දෙවියන් වහන්සේ ඔවුන්ට පෘථිවිය මට ඇති කිරීමට අදහස් කළ ආධිපත්‍ය සඳහා ඔවුන්ව සුදුස්සන් බවට පත් කරනවා. ඇයි? ඒක තමයි දෙවියන් වහන්සේ කිව්වේ. උප්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදය 28 දෙවියන් වහන්සේ ඔවුන්ට ආශිර්වාද කරලසේක දෙවියන් වහන්සේ ඔවුන්ට කියනසේක නුඹලා බෝවි වැඩි වෙමින් පොළව පූර්ණ කොට ඒක යටත් කරගන්න. දැන් මේ දෙවියන් වහන්සේගේ මෙන්න ස්වරූපය සමානත්වයේ තවත් අංගයක්. සත්තුන්ට මේක නෑ. ඊට පස්සේ කියනවා මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයේ පක්ෂීන් කෙරෙහිද පොළොව පිට හැසිරෙන සියලු සතුන් කෙරෙහිද අධිපතිකම් කරන්නයි කීසේක. දැන් මේ කාරණාව තුල අපිට තේරෙනවා ඔවුන්ගේ මැවුම්කරු සමග sannivedanaya කිරීම උන්ට හැකියාව ලබා දීලා තිබෙනවා මනුෂ්‍යයන්ට දෙවියන් වහන්සේ. සත්තුන්ට ඒක නෑ. එය මානසික සදාචාරාත්මක සහ සමාජීය වශයෙන් සමානකමක් තමයි මේ කාරණාව. තේරෙනවද? මේ ලෝකෙට සදාචාරයක් තියෙනවා නම් අද ඉතුරු වෙලා හරි තියෙනවනේ සදාචාරයක්. ඒක දෙවියන් වහන්සේ නිර්මාණය කරපු දෙයක්. දෙවියන් වහන්සේ තමයි ලිංගිකත්වයේ මැව්වේ. මෙතන බෝවි වැඩි වී පොළොව පූර්ණ කරගන්න කියලා දෙවියන් වහන්සේ ආඥා කළා. පාපයට වැටෙන්න ඉස්සෙල්ලයි. පාපයට වැටෙන්න ඉස්සෙල්ලයි දෙවියන් වහන්සේ ලිංගිකත්වය පුරුෂයා ස්ත්‍රී අතර විවාහ සංස්කෘතිය විවාහ සංගමයේ මැව්වේ. මේක තමයි සදාචාරය. අද සදාචාර විරෝධීව කිතුනුව ක්‍රියාත්මක වෙනවා. කොහොමත් කිතුනුවන් වගේම මේ ලෝකේ මේ පාපයට බර මිනිස්සු සමලිංගිකත්වය ඇතුළු විවිධ පාප තුල ඒ වගේම ඇබෝෂන්ස් නැමැති ඒ දරුවන්ව විනාශ කිරීම තුල පවා මේ සදාචාරාත්මක විරෝධී දේවල් අද කරමින් සිටිනවා. කොහෙද සදාචාරය තියෙන්නේ? වෙන වෙන ආගම් දහම් වලක් තියෙනවා. ඒවට කොහෙද මුල් පුරුක? දෙවියන් වහන්සේ. උන්වහන්සේ තමයි සදාචාරාත්මක දෙවියන් වහන්සේ.
දෙවියන් වහන්සේගේ සමානත්වයෙන් අදහස් කරන්නේ මැවිල්ල පාලනය කිරීමට සහ දෙවියන් වහන්සේ හා අනෙකුත් මිනිසුන් සමග සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට සහ හේතු දැක්වීම, බුද්ධිය, කතනය, සදාචාරාත්මක විඥාණය, නිර්මාණශීලීත්වය, තාර්කිකත්වය සහ තේරීම ක්‍රියාත්මක කිරීමට හැකියාවන් තුල කාලයේ ආරම්භයේ සිටම දෙවියන් වහන්සේ අපට ආශිර්වාද කිරීමට සහ අප සමග සමීප ඇසුරක් භුක්ති විඳීමට කැමති වුණා. අපි ඒක දකිනවා. ආදම් ඒව මවලා. මේ හේතුව නිසා උන්වහන්සේ අපව තමාට මේ අපි දැන් මේ කතා කරමින් සිටිනා වූ මේ සමානත්වතාවයට උන්වහන්සේ පත් කරලා මවලා තිබෙනවා. අපි ඒක තමයි මේ කතා කරමින් ඉන්නේ. මානසිකව මානව වර්ගයා තාර්කිකයි. ස්වේච්ඡා නියෝජිතයෙකු ලෙස නිර්මාණය කරලා තිබෙනවා. වෙනත් වචන වලින් කිව්වොත් මිනිසුන්ට තර්ක කර තෝරාගත හැකි මෙය දෙවියන් වහන්සේගේ බුද්ධිය හා නිදහස පිළිබිඹු කිරීමේ යම් අංගයක්. යමෙක් යන්ත්‍රයක් නිපදවන විට අපි හිතමු යන්ත්‍රයක් කියවම ඕනම යන්ත්‍රයක් දාගන්න. කම්පියුටර් එකක් වෙන වාහනයක් වෙන්න පුළුවන්, ඕනම දෙයක් වෙන්න පුළුවන්. පොතක් ලියන විට, භූදර්ශනයක් පින්තාරු කරන විට, ඒ කියන්නේ පින්තූරයක් අඳින විට මොකක් හරි දෙයක් දිහා බලාගෙන, ඒ වගේම ඒ සන්දවනියන් නැත්නම් සංගීත රස විඳින විට, මුදලක් ගණනය කරන විට, සුරතල් සතෙකුට නම් තබන විට ඕනෑම එවැනි අවස්ථාවල් ඔහු හෝ ඇය ප්‍රකාශ කරන්නේ අප දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් මවා ඇති බවයි. මොකද මේ අපි කතා කරපු කිසි දෙයක් සත්තුන්ට කරන්න බැහැ. සත්තුන්ට යම් දෙයක් පුරුදු කරන්න පුළුවන්. තේරෙනවද? අපි දකිනවා ගිරව් සත්තුන්ට ඔය බොහෝ අය එක එක ඒවා පුරුදු කරන්නේ පුරුදු කරලා. නමුත් ඒගොල්ලොන් ඉපදෙනකොට උන්ට නෑ ඒ දේවල්. නමුත් ඉපදෙනකොටම ලදරුව තුලත් යම් දේවල් තිබෙනවා. තිබෙනවා. නමුත් මේ සමහර කාරණා දැන් සතෙක්ට පුළුවන් ද තාර්කිකව හිතන්න? එහෙම බෑ. සතෙක්ට තාර්කිකව හිතන්න බෑ. අද විද්‍යාඥයෝ මේවා සමාන කරන්න බොහෝ උත්සාහ කරනවා. නමුත් අසාර්ථකයි. මොකද ඒවල බොහෝ ප්‍රශ්න තිබෙනවා. මනුෂ්‍ය වර්ගයට විතරයි ඒවා කරන්න පුළුවන්. සතෙක්ට පුළුවන් මුදල් ගණනය කරලා මේකයි කියලා කරන්න. මේකයි මම කියන්නේ. දෙවියන් වහන්සේ මනුෂ්‍ය තුල මනුෂ්‍යව මවනකොට විශේෂත්වයේ මේව අපි දැන් මෙතෙක් දුර ඒක අධ්‍යයනය කරමින් ඉන්නවා. ඔව් ඇත්ත සතාටත් ප්‍රාණයක් තියෙනවා, මනුෂ්‍යටත් ප්‍රාණයක් තියෙනවා. ඒකත් ඇත්ත. හැබැයි ඒ ප්‍රාණයත් වෙනස් බයිබලයේ ඉගැන්වීම අනුව. මොකද සත්තුන්ට වඩා මනුෂ්‍යන්ට තිබෙන ප්‍රාණය තුල තිබෙන කාරණා වෙනස්. තාර්කික බුද්ධිය, පරිකල්පන සිතිවිලි සත්තුන්ට නෑ මේවා. ඉමැජිනේෂන්ස් මේවා මනුෂ්‍යන්ටයි තියෙන්නේ. තේරෙනවද? අන්න එතන වෙනස්. මම මේ වෙනස්කම් ගැන කතා කරන දෙයක්ුත් නෙමෙයි. මේ දෙවියන් වහන්සේගේ සමානත්වය ස්වරූපය ගැන අපි කතා කරන්නේ. සදාචාරාත්මකව මනුෂ්‍යයන්ව මවා ඇත්තේ ධර්මිෂ්ඨකමින් නැත්නම් ශුද්ධකමින් සහ ඒ පරිපූර්ණ නිර්දෝෂීභාවයෙන් දෙවියන් වහන්සේගේ ශුද්ධකමේ පිළිබිඹුවක් විදිහට තමයි දෙවියන් වහන්සේ මනුෂ්‍යව මවලා තිබෙන්නේ. ශුද්ධකමින් පරිපූර්ණ නිර්දෝෂීභාවයෙන් දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ශුද්ධකමේ පිළිබිඹුවක් ලෙස තමයි මනුෂ්‍යව මැව්වේ. ඒ දන් උයනේදී. දෙවියන් වහන්සේ තමන් සෑදූ සියල්ල දැක මනුෂ්‍යයන්ව ඇතුළුව අපි දකිනවා උපත්ති පළවෙනි පරිච්ඡේදයේ 31 උන්වහන්සේ කියන්නේ ඊතා යහපත් කියලා. දැන් ඊතා යහපත් කියනකොට උන්වහන්සේ සියල්ල මවලා ඉවරයි. මනුෂ්‍යවත් මවලා ඉවරයි. සියල්ල උන්වහන්සේ දැකලා උන්වහන්සේ කියනවා ඊතා යහපත් කියලා. ඒ වගේම අපගේ හෘද සාක්ෂිය අපි සමහරු කියන මේ හෘද සාක්ෂියට moral compass කියලා. ඒකට කියනවා සදාචාර මාලිමාව. moral compass අපේ මේ හෘද සාක්ෂිය ඒක එම මුල් තත්ත්වයේ ශේෂයක් කියලා සමහරුත් කියනවා. ඒ කියන්නේ මුල් තත්ත්වයේ ශේෂයක් කියලා කියන්නේ මනුෂ්‍ය පාපයට වැටෙන්න ඉස්සෙල්ලා අර දේවනාස තුල තිබුණු ශුද්ධකම පරිපූර්ණ භාවය තුල මනුෂ්‍ය හිටියානේ. ඒක පාපයට වැටුණට පස්සේ නැති වුණානේ. නමුත් ඒක ඉතිරි වෙච්ච දෙයක් තමයි මේ හෘද සාක්ෂිය කියලා සමහර විද්වතුන් කියනවා. හෘද සාක්ෂිය. ඒකෙන් ඉතුරු වෙච්ච දෙයක් කියලා කොහොම හරි. ඒ වගේම අපි දන්නවා යමෙකු නීතියක් ලියන විට සත්තුන්ට නීති රීති තියෙනවද? සත්තුන්ට නෑනේ. මනුෂ්‍යයන්ට නීති රීති තියෙනවා. ඒකට හේතුව නීති රීති ගෙනාවේ කවුද? දෙවියන් වහන්සේ. අන්න උන්වහන්සේගේ ස්වරූපය සහ උන්වහන්සේගේ සමානත්වය තවත් කොටසක්. මම මේවා මේ 1 2 3 කියලා කියන්නේ නැහැ. මම මේ සාරාංශයක් ලෙස මේවා කියමින් යන්නේ. දැන් නීතියක් ලියන විට නපුරෙන් පසුතැවිලි වී හැරෙන විට සතෙක්ට ඒක කරන්න පුළුවන්ද? නපුරෙන් පසුතැවිලි වෙලා හැරෙන්න සතෙක්ට පුළුවන්ද? මිනිස්සෙක්ට විතරයි පුළුවන්. ඒ වගේම යහපත් හැසිරීම වර්ණනා කරන විට තවත් කෙනෙකුගේ යහපත එයාගේ යහපත් හැසිරීම වෙන්න පුළුවන්. ඒකේ යහපත් ගුණාංග වෙන්න පුළුවන්. ඒවා මේ වර්ණනා කරන්න සතෙක්ට පුළුවන්ද? මිනිස්සුන්ට විතරයි පුළුවන්.
ඒ වගේම වරදකාරී හැඟීමක් ඇති වූ විට සතුන්ට වරදකාරී හැඟීමක් මනුෂ්‍යෝ වගේ ඇති වෙන්නේ නැහැ. හැබැයි මනුෂ්‍යයන්ට හෘද සාක්ෂියත් සමග වරදකාරී හැඟීම දැඩි ලෙස ඇති වෙනවා. ඇයි? දෙවියන් වහන්සේගේ සමානත්වයට උන්වහන්සේගේ ස්වරූපයෙන් මැවුව නිසා. ඔහු හෝ ඇය අපව දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් මවා ඇති බව මේ කාරණාවලින් අපිට සනාථ වෙනවා. සත්තුන්ට නැති මනුෂ්‍යයන්ට පමණක් එක්ස්ක්ලූසිව්ලි තියෙන මේ සමහර ගුණාංග කැරක්ටරයිටික්ස් මේ දේවල් තුල අපි බලනකොට මේ වෙනස හොඳට තේරෙනවා. අද මෝඩ මිනිස්සු සත්තු මිනිස්සුන්ව සමාන කරනවා. අද මෝඩ මිනිස්සු වානරයෙන් මේ මිනිස්සු ආවයි කියලා පට්ට බොරු බේගල් කතා කරනවා. ඉස්කෝලේ මේ මොනවාද ඒකට කියන්නේ ඉස්කෝලේ තියෙන මේ ඉගැන්වීම් වලත් පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රය තුලත් මේ බොරු බේගල් තුලින් කුඩා කාලේ ඉඳන්ම ළමයින්ව විනාශ කරනවා. මැවුම්කාර දෙවියන් වහන්සේගෙන් ඈත් කරලා ළමයින්ව රැවටීමක් තුල හිර කරනවා යක්ෂයා. මගේ දරුවන්ට නම් මම ඒව ඉඩ දෙන්නේ නැහැ. ගුරුවරුන්ව පවා අතේ දුරින් තබාගෙන සිටින්නේ. ගුරුවරුන් කියන දේ ගෙදරදී මගේ ළමයින්ට මම කියනවා නෑ මේක වැරදි, මේකයි හරි. ළමයින්ට කුඩා කාලේ ඉඳන් මම ඇත්ත කියලා දෙනවා. ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් නම්, කිතුණු දෙමව්පියන් නම් ළමයින්ට උගන්වන්න හරිද? කුඩා කාලේ ඉඳන් ඉස්කෝලේ උගන්වන දේ නෑ පුතේ මේක වැරදි කියලා බය නැතුව උගන්වන්න. ටීචර් ඇහුවොත් ටීචරත් කියන්නේ වැරදි කියලා කමන්නේ අපි කිතුණෝ කියලා කියන්න කියලා. මම මගේ දරුවන්ට උගන්වලා තියෙන්නේ එහෙමයි. ඒවා වෙනස් කරන්න බෑ කාටවත් ඒවා වෙනස් කරන්න මම දෙන්නෙත් නෑ. මොකද මම දෙවියන් වහන්සේට බයයි. ඒ නිසා මම මනුෂ්‍යයන්ට බය නැහැ. දෙවියන් වහන්සේටයි මම පෞද්ගලික මම බය. මනුෂ්‍යයන්ට ඕන විදිහට මම නටන්නෙත් නැහැ. මනුෂ්‍යයන්ට ඕන විදිහට මගේ දරුවන්ට මම නටන්න හෝ ගුරුවරුන්ට හෝ වෙනත් අයට මගේ දරුවන්ව නටවන්නවත් මම දෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ මැවිල්ල තුල තිබෙන මේ කාරණා කුඩා කාලේ ඉඳන් දරුවන්ට උගන්වන්න ඕන. ඔළුවට දාන්න ඕන මේවා. දරුවන්ට උගන්වන්න ඕන මේවා. මේක තමයි ඇත්ත. අද ළමා කාලේ ඉඳන්ම ළමයින්ව බොරුව තුල මුලාව තුල ළමයින්ව තව තවත් රවට්ටමින් අප හැම ක්ෂේත්‍රයක් තුල මේ කාරණාවල් තිබෙනවා. සමාජීය වශයෙන් මනුෂ්‍යත්වය නැත්නම් මනුෂ්‍යයා නිර්මාණය කර ඇත්තේ සහයෝගීතාවය සඳහාය. මේ දෙවියන් වහන්සේගේ ත්‍රිත්ව ස්වභාවය සහ උන්වහන්සේගේ ප්‍රේමය පිළිඹිබු කරනවා. ඒ දන් උයනේදී මනුෂ්‍ය වර්ගයයිගේ ප්‍රධාන සම්බන්ධතාවය දෙවියන් වහන්සේ සමග සිද්ධ වුණා. අපි දකිනවා ඒක. උපත්ති 3:8 ඒවා කියනවා. දෙවියන් වහන්සේගේ සමග සහයෝගීත්වය අඟවනවා. ඒ උපත්ති 3:8 ඔබ කියවලා බලන්න. ඒ වගේම දෙවියන් වහන්සේ පළමු ස්ත්‍රිය සෑදුවේ මිනිසා තනියම හිටීම හොඳ නැහැයි කියලා ඒක කියලා තමයි ස්ත්‍රියව මැව්වේ. දෙවියන් වහන්සේ ආදම්ට තවත් පුරුෂයෙක්ව මැව්වේ නැහැ. ස්ත්‍රියක්ව මැව්වේ. යමෙක් විවාහ වන විට මිතුරෙකු ඇති කර ගන්නා විට දරුවෙකු වැළඳ ගන්නා විට හෝ දෙවියන් වහන්සේගේ නාමයෙන් රැස්වීම යන සෑම අවස්ථාවකම ඔහු හෝ ඇය පෙන්눔 කරන්නේ අපම මවා ඇත්තේ දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් බවයි. මේ මොකද මේ කියපු කිසිම කැරක්ටරයිටික්ස් ඒවා මේ කිසිම ගුණාංගයක් සත්තුන්ට නැහැ. සත්තුන්ට නැහැ. අන්න එතන තමයි මේ කාරණාව. අපි දකිනවා මේ ඒකත්වය ගැන කතා කරනකොට අපි යේසුස් වහන්සේ ගැන කතා කරොත් යොහාන් 17 වෙනි පරිච්ඡේදයේ පද බලන්න යන කිහිපයක් 11 වෙනි පදයේ කියනවා යේසුස් වහන්සේ මම ලෝකයේහි තවත් නොසිටිමි. ඔහු ලෝකයේහි සිටිති. මේ යේසුස් වහන්සේ පියාණන් වහන්සේට යාඥා කරන වෙලාවේ මේ දෙබසක කාරණාවක් මේ කියන්නේ. මම ලෝකයෙන් තවත් නොසිටිමි. ඔහු ලෝකයේ සිටිති. මමද ඔබ ළඟට එමි කියලා යේසුස් වහන්සේ පියාණන් වහන්සේට යාඥා කරනවා. සුද්ධ වූ පියාණනි අප ඒකත්වයක්ව සිටින්නාක් මෙන්ම ඔවුන්ද ඒකත්වයක් වන පිණිස ඔබ මට දුන් ඔවුන් ඔබගේ නාමයෙන් ආරක්ෂා කළ මැනව. දැක්කද? පියාණන් වහන්සේ පුත්‍රයන්න් වහන්සේ ඒකත්වයක ඉන්නවා. පියාණන් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ ඒකත්වයක සිටිනවා. යේසුස් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ ඒකත්වයක සිටිනවා. දැක්කද මේ ත්‍රිත්වය තුල ඒකත්වයක් තුල සිටිනවා. මේක සත්තුන්ට නැහැ. මේක මනුෂ්‍යයන්ට විතරයි තිබෙන්නේ. ඒ වගේම යේසුස් වහන්සේ යෝහන් 17ෙම 21 ඉඳන් 23ට කියනවා ඔවුන් සියල්ලන් ඒකත්වයක් වන පිණිස පිය වූ ඔබ මා තුලෙහිද මා ඔබ තුලෙහිද සිටින්නාක් මෙන්ම ඔබ මා එව් බව ලෝකයා විශ්වාස කරන පිණිසත් අප තුල ඔවුන් ඒකත්වයක් වන පිණිසත් යාඥා කරමි. දැක්කනේ? උන්වහන්සේගේ සභා ශරීරය තුල ක්‍රිස්තුස් වහන්සේ තුල ඒකත්වයක් වෙන්න උන්වහන්සේ ඔබ මාව කැඳවලා තිබෙනවා. ඒක සත්තුන්ට නැහැ. ඒක මනුෂ්‍ය වර්ගයාට විතරයි තිබෙන්නේ. ඒ වගේම කියනවා අප ඒකත්වයක්ව සිටින්නාසේම ඔවුනුත් ඒකත්වයක් වන පිණිස ඔබ මට දුන් මහිමය ඔවුන්ට දුනිමි. මෙසේ කළේ මා ඔවුන් තුලෙහිද ඔබ මා තුලෙහිද සිටීමෙන්
ඔවුන් ඒකත්වයකට සම්පූර්ණ ලෙස පැමිණෙන පිණිසත් ඔබ මා එවූ බවද මට ප්‍රේම කලාක් මෙන් ඔවුන්ටත් ප්‍රේම කළ බවද ලෝකයා දැනගන්නා පිණිස. මේවා තේරුම් ගන්න බෑ සත්තුන්ට. මේවා තේරුම් ගන්න පුළුවන් මනුෂ්‍යයන්ට. අන්න සමානත්වයා ස්වරූපේ තවත් දෙයක්. දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ ප්‍රමුඛතම හා පරිපූර්ණ ප්‍රතිරූපයයි. හෙබ්‍රෙව 1:3 කියනවා උන්වහන්සේ දෙවියන් වහන්සේගේ මහාන් තත්වයේ ප්‍රභාවයද උන්වහන්සේගේ දේවත්වයේ ස්වරූපයද වනසේක යේසුස් වහන්සේ. දේවත්වයේ ස්වරූපයේ යේසුස් වහන්සේ මේ පොළවේදීත් උන්වහන්සේ දේවත්වයේ ස්වරූපයේ යේසුස් වහන්සේ. දැක්කනේ සමානත්වයේ ස්වරූපයේ තවත් අපිට තේරෙන්න පුළුවන් දෙයක්. මනුෂ්‍යව මැව්වා. ඒ කියන්නේ කවදා හරි අපි දවසක කියන්නේ නුඹලා දේවදූතයන් හා සමාන වෙනවා. ඒ වගේම තව තැනක කියනවා නුඹලා ක්‍රිස්තුස් වහන්සේ හා සමාන වෙනවා. ඒකේ තේරුම මම එදා මීට මේක වෙනම වීඩියෝවක් වෙනම අධ්‍යයනයක් තියෙනවා. ඔක බලන්න මේ channel එකේ. දැක්කද? අපිව කැඳවලා තිබෙන මේ ස්වරූපයට සතෙක්ට යේසුස් වහන්සේ වෙන්න බෑනේ. සතෙක්ට දේවදූතයෙක්ගේ සමානත්වයට යන්නත් බෑ. තේරෙනවද කියන්නේ ඉතින්? ඒක තේරුම් ගන්න මේ විශේෂත්වය. ඊට පස්සේ කියනවා හෙබ්‍රෙව 1:3 මම මේ කියන්නේ උන්වහන්සේගේ දෙවියන් වහන්සේගේ මහිමාන්විතයේ ප්‍රභාවයද උන්වහන්සේගේ දේවත්වයේ ස්වරූපයද වනසේක් තමන්ගේ බල පරාක්‍රමයේ වචනයෙන් සියල්ල දරමින් පවුගෙන පවිත්‍ර වීමක් කළ පසු උසස් ස්ථානවල මහෝත්තමයන් වහන්සේගේ දකුණු පැත්තේ හිඳගත්සේක. මේ යේසුස් වහන්සේ ගැන කියන්නේ 2 කොරින්තිය 4:4 කියනවා නොහැදිලි කාරව ඔවුන් තුල දෙවියන් වහන්සේගේ ස්වරූපය වූ ක්‍රිස්තුස් වහන්සේගේ තේජසේ සුභාරංචි ආලෝකය නොබැබලෙන පිණිස මේ ලෝකයේ දෙවියා ඔවුන්ගේ සිත් අන්ධ කලේ. දැක්කනේ නොහැදිලිකාරූ ඔවුන් තුල දෙවියන් වහන්සේගේ ස්වරූපය වූ ක්‍රිස්තුස් වහන්සේගේ තේජස්වී සුභාරංචිය ඒ ආලෝකයේ නොබැලෙන පිණිස යක්ෂයන් අන්ධ කරා. දැන් අපි එහෙම නෙමෙයි. අපිට මේ ආලෝකය ඇවිල්ලා අද අපි අන්ධ වෙලා නැහැ. අපි අද ක්‍රිස්තුස් වහන්සේ ඒ දෙවියන් වහන්සේගේ ස්වරූපය වූ ක්‍රිස්තුස් වහන්සේගේ තේජස අද අප තුල තිබෙනවා. අද අපිට උර සම්පූර්ණයෙන් නැති වෙන්න පුළුවන්. ඒක සම්පූර්ණ වෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමේදී. තාම අපි ශරීරය තුල මේ කූඩාරම තුල ඉන්නේ හිර වෙලා. අපි පරිවර්තනය වෙමින් යන්නේ. කවුරුත් නැහැනේ පරිවර්තනය වෙච්ච කිතුණු. සමහර කිතුණු පුල්පිට්ටල පරිවර්තනය වෙලා ඉවරයි විදියට කතා කරනවා හැසිරෙනවා. නමුත් මම නම් තාම පරිවර්තනය වෙලා නැහැ. පරිවර්තනය වෙමින් යන කිතුණුවෙක් මම. මෙතන තිබෙනවා කොලොස්සි 1:15 ඉඳන් 20 උන්වහන්සේ අදෘශ්‍යමාන දෙවියන් වහන්සේගේ ස්වරූපය. දැක්කද? උන්වහන්සේ අදෘශ්‍යමාන දෙවියන් වහන්සේගේ ස්වරූපය යේසුස් වහන්සේ. මුළු මැවිල්ලේ කුළුඳුනාලෝය. මක්නිතර සිංහාසන වේවා, ස්වාමිකම් වේවා, අධිපතිකම් වේවා, බල පරාක්‍රම වේවා, ස්වර්ගවල සහ පොළොවේ ඇති පෙනෙන්නා වූ දේවල්ද අන නොපෙනෙන්නා වූ දේවල්ද යන සියල්ල උන්වහන්සේ තුල මවන ලද්දේ. යේසුස් වහන්සේ තුල. දැක්කනේ නොපෙනෙන දේවල් තියෙනවා බයිබලයේ මෙතන සඳහන් වෙනවා. සියලු දේ උන්වහන්සේ කර්ණ කොටගෙන උන්වහන්සේ උදෙසාද මවා තිබේ. උන්වහන්සේ සියල්ලට පළමුවෙන් සිටිනසේක. දැක්කනේ පුදුමයි. උන්වහන්සේ සියල්ලට පළමුවෙන් සිටිසේක නෙමෙයි. උන්වහන්සේ සියල්ලට පළමුවෙන් සිටිනසේක. ඒක තාම අනාගත ක්‍රියාවක්. අනාගත කියන්නේ තාමත් වෙමින් පවතින වර්තමාන ක්‍රියාවක් ඒක. සිටිනසේක. සියල්ලද උන්වහන්සේ තුල පවතින්නේ. උන්වහන්සේ සබාව නැමැති ශරීරයට හිසව සිටිනසේක. උන්වහන්සේ පටන් ගැන්මව මලවුන්ගෙන් කුළුඳුරාව සිටිනසේක. එසේව සිටින්නේ උන්වහන්සේම සියල්ලට ප්‍රධානියාව සිටින පිණිසය. මක්නිසාද උන්වහන්සේ තුල මුළු පූර්ණකම පැවතීමටත් උන්වහන්සේගේ කුරුසේ ලේන් සමාදානය උපදවා උන්වහන්සේ කනරෝකඩන සියලු දේ එනම් පොළවේ තිබෙන දේවල් වත් ස්වර්ගවල තිබෙන දේවල් වත් උන්වහන්සේ කරන කොටගෙන තමන්ට සමගි කර ගැනීමටත් පියාණන් වහන්සේ ප්‍රසන්න වූසේක. බලන්න මේ කියන කාරණාවල් කරන්න පුළුවන් දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් හා සමානත්වයෙන් මැවූ මනුෂ්‍යයන්ට විතරයි. මනුෂ්‍යයන් එක්ක විතරයි මේ ගනුදෙනුව තියෙන්න පුළුවන්. සත්තුත් එක්ක බෑ. නිසා මේව තේරුම් ගන්න දරුවනි. යොහාන් 14 වෙනි පරිච්ඡේදයේ 9 ඉඳන් 11ට යේසුස් වහන්සේ වුණ කියනසේ පිලිප් මා මෙපමණ කල් නුඹලා සමග සිටලාත් මා අඳුනන්නේ නැද්ද? මා දුටු තැනැත්තේ පියාණන් වහන්සේ දුටුවේය. එසේ වීනම් පියාණන් වහන්සේ අපට පෙන්වුව මැනවයි නුඹ කියන්නේ කෙසේද? මා පියාණන් වහන්සේ තුලෙහිද පියාණන් වහන්සේ මා තුලෙහිද සිටින බව විශ්වාස කරන්නේ නැද්ද? යේසුස් වහන්සේ අහනවා. මා නුඹලාට කියන වචන මම බොදවා කතා නොකරමි. නමුත් පියාණන් වහන්සේ මා තුලෙහි වසමින් සොකිය ක්‍රියා කරනසේක. මම පියාණන් වහන්සේ තුලෙහිත් පියාණන් වහන්සේ මා තුලෙහිත් සිටිනසේක යන මාගේ කීම විශ්වාස කරන්න කියලා යේසුස් වහන්සේ කියනවා. අපි අද ඒක විශ්වාස කරනවා. එසේ නැත්නම් මගේ ක්‍රියා නිසාම විශ්වාස කරන්න කියලා යේසුස් වහන්සේ කියනවා. බලන්න මේ දේවල්. ඒකත්වය ගැන මේ ඒකත්වයේ මනුෂ්‍යයන්ට විතරයි
තබා ගන්න පුළුවන් දෙවියන් වහන්සේත් එක්ක ඒකත්වය. ඒ වගේම සැබෑ කිතුණුවන් අතර ඒකත්වය. දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් සාධනවලට කොටසක් නම් නිදහස් තේරීම කිරීමට ආදම්ට ඇති හැකියාව. ෆ්‍රී විල් එක ගැන මේ කියන්නේ. ෆ්‍රී විල් එක ගැන වෙනම අධ්‍යයනයක් තිබෙනවා පස්සේ බලන්න. දැන් මේකත් දෙවියන් වහන්සේගේ ස්වරූපය හා සමානත්වයේ උන්වහන්සේ මවනකොට දීපු තවත් ගුණාංගයක්. ෆ්‍රී විල් එක. ඒ නිදහස් කැමැත්ත. ඔවුන්ට ධර්මිෂ්ඨ ස්වභාවයක් ලබා දී තිබුණත් ආදම් සහ ඒව ඔවුන්ගේ මවුන් කරුට විරුද්ධව කැරලි ගසීමට නපුරු තේරීමක් කළා එදා. ඒකට හේතුව ඒගොල්ලන්ට තිබුණු ෆ්‍රී විල් එක. දෙවියන් වහන්සේගේ සමානත්වයෙන් ස්වරූපයෙන් උන්වහන්සේ මවනකොට ඒ ෆ්‍රී විල් එක. ඒ දේ තුල තමන් තුල වූ දෙවියන් වහන්සේගේ ප්‍රතිරූප විනාශ කළ අතර එම පළුදු වූ සමානකම ඔවුන්ගේ සියලු පරම්පරාවලට ලබා දුන්නේය. අදටත් අපි උපතින්ම පව්කාරයෝ. බයිබලේ කියනවා අපි මව් කුස තුල පිළිසිඳ ගන්නකොටම අපි පව්කාරයෝ කියලා බයිබලේ කියනවා. අපේ කියනවා රෝම 5:12. එහෙයින් එක් මිනිසෙකු කරන කොටගෙන පාපය කරන කොටගෙන මරණයත් ලෝකෙට ඇතුල් වුණාක් මෙන් සියලු මනුෂ්‍යයන් පව් කළ බැවින් සියල්ල කෙරෙහි මරණයට පැමිණෙන්නේ. දැක්කනේ? ඒ වගේම අපි දකිනවා රෝම 3:23 අපි දන්නවා මක්නිසාට සියල්ලම පව් කොට දෙවියන් වහන්සේගේ මහිමෙන් හීනව සිටිනවා. මේක ආයෙ වෙනස් වෙන්නේ නැහැ. මේක තමයි ඇත්ත. ඕනම ආගම් කතුරුවරයොත් මේ ගණේ තමයි ඉන්නේ. ඒගොල්ලෝ සියල්ලම පව් කොට දෙවියන් වහන්සේගේ මහිමෙන් හීනව ඉන්නවා. ඒගොල්ලෝ කොච්චර යහපත් දේ මනුෂ්‍යයන්ට දේශනා කරත්. ඒ වගේම අපි දන්නවා තවත් කාරණාවක්. අපේ ආත්මේ කාර්ය වන්නේ දෙවියන් වහන්සේ හා සම්බන්ධ වී දෙවියන් වහන්සේ පිළිගැනීම වන අතර අපගේ ප්‍රාණී කාර්ය වන්නේ දෙවියන් වහන්සේ ප්‍රකාශ කිරීම. මම මේ කියන්න පුළුවන් සරලම තේරුම් ගන්න දේ කිව්වේ. අපගේ ආත්මේ කාර්ය වන්නේ දෙවියන් වහන්සේ හා සම්බන්ධ වී දෙවියන් වහන්සේ පිළිගැනීම වන අතර අපගේ ප්‍රාණී කාර්ය වන්නේ දෙවියන් වහන්සේ ප්‍රකාශ කිරීම. තේරෙනවද වෙනස පොත්? මේකයි ආත්මය ප්‍රාණය දෙකම එකට යනවා. ඒක හරි. කොටස් දෙකක් හැබැයි. ඒක බයිබලේ පැහැදිලි. හැබැයි මේ කොටස් දෙක ශරීරයත් එක්ක එකතු වෙලා තමයි දෙවියන් වහන්සේ තුළ අපි මේ ගමන යන්නේ. අපි ආත්මෙනුත් දුන්නාසේ ප්‍රශංසා කරනවා, නමස්කාර කරනවා. අපි ප්‍රාණයනුත් උන්වහන්සේට ස්තුති කරනවා, නමස්කාර කරනවා, ප්‍රශංසා කරනවා. අපේ ශරීරවලුනුත් අපි ඒ දේ කරනවා. ඒ තුනෙන්ම මනුෂ්‍යයන්ට විතරයි කරන්න පුළුවන්. සත්තුන්ට ශරීරයෙන්වත් ඒ දේ කරගන්න බෑ, ප්‍රාණයෙන්වත් ඒ දේ කරගන්න බෑ. උන්ට කොහොමත් ආත්මයක් නැහැ. දැකනේ වෙනස. දැක්කන දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් හා සමානත්වයෙන් උන්වහන්සේගේ ජීවනයේ හුස්ම හෙලලා මනුෂ්‍යව මැව්ව පර්සනල් ටච් එකකින්. අන්න වෙනස. මේව තේරුම් ගන්න උත්සාහ කරන දරුවනේ. ඒ වගේම අපි දකිනවා මේ ආත්මේ කාරණාවක් ගැන අපි ආත්මය ගැන කතා කරනවා. අපි දන්න දේ තමයි නුඹලාගේ වරද සහ පාපය කරන කොටගෙන මැරී සිටි කල උන්වහන්සේ නුඹලා ජීවත් කළසේක කියලා එපිස 2 වෙනි පරිච්ඡේදයේ එකේ කියනවා. දැන් මොකද්ද? පාප වරද සහ පාපය කරන කොටගෙන මැරී සිටි කලලු. අපි දැන් කවුරු හරි මැරිලා හිටියද? දැන් මේ කතා කරන මේ මැරිලා හිටපු කාරණාව මොකද්ද? අපි ආත්මය මැරිලා හිටින්නේ. ආත්මය මැරිලා තිබුණා. අන්න තවත් පදයක් කියනවා එපිස 2:5 ඉඳන්. අපේගේ වරද කරන කොටගෙන අපි මැරී සිටි කල්හි පවා ක්‍රිස්තුස් වහන්සේ සමග අප ජීවත් කර නුඹලා ගැලවී සිටින්නේ අනුග්‍රහයෙන්ය. උන්වහන්සේ සමග අප නැගිට්ටුවා ක්‍රිස්තුස් වහන්සේ තුල ස්වර්ගීය වූ ස්ථානවල උන්වහන්සේ සමග අප හිඳ වූසේක. දැක්කද මේ ආත්මික දෙයක්? ඒක සම්බන්ධ වෙන්නේ ආත්මයත් එක්ක. නමුත් සැපසෙල්ලමින් පසු වෙන තැනැත්ති ජීවත්ව සිටියදීම මැරී සිටින්නේ. මේ තව පදයක් මම මේ උදාහරණයක් ගත්තේ බලන්න. එයා ජීවත්ව සිටියදීම මැරී සිටින්නේ. මොකක්ද ඒකේ තේරුම? මෙයා ජීවත් වෙලා ඉන්නවලු හැබැයි මැරිලාලු. මේ ජීවත් වෙලා ඉන්නදීම මෙන්න මැරිලාලු. මොකක්ද ඒකේ තේරුම? ආත්මය මැරිලා. ශරීරයේ ප්‍රාණය ජීවත් වෙලා සිටිනවා. ආත්මය නිහඬ වෙලා. ආත්මය මැරිලා. ඒකට හේතුව උන්වහන්සේගේ ආලෝකය මනුෂ්‍යයට ආවම තමයි ඒ ගැලවීම තුල ඒ අනුග්‍රහයෙන් අපිව ධර්මිෂ්ඨ කරන විට ක්‍රිස්තුස් වහන්සේ සමග අපව නැගිට්ටවන වෙලාවේ තමයි අපේ ආත්මය අවදි වෙන්නේ. අපේ ආත්මය පණ එන්නේ. තේරෙනවද? එතකොට තමයි අපේ ආත්මය දෙවියන් වහන්සේත් එක්ක ගනුදෙනු කරන්න පටන් ගන්නෙ. එතකොට තමයි සුද්ධාත්මයන් වහන්සේ අපේ ආත්මයත් එක්ක එකතු වෙලා ක්‍රියාත්මක වෙන්න යන්නේ. තේරෙනවද දැන් මේවා? මේක මේ තේරුම් ගන්න උත්සාහ කරමු. මේක ටිකක් සංකීර්ණ මාතෘකාවක්. අද අපි තවමත් දෙවියන් වහන්සේගේ ස්වරූපය දරනවා. යාකොබ් 3 වෙනි පරිච්ඡේදයේ 9 ඉඳන් 12 ඒ සඳහන් වෙනවා. එයින් ස්වාමීන් පියාණන් වහන්සේට අපි ප්‍රශංසා කරමු. එයින්ම දෙවියන් වහන්සේගේ සමානත්වයේ ලෙස මවන ලද මනුෂ්‍යයන්ට අපි ශාප කරමු. මේ මුඛය ගැන කතා කරනවා. දැක්කද? එතනදී යාකොබ් පවා කියනවා දෙවියන් වහන්සේගේ සමානත්වයේ ලෙස මවන ලද මනුෂ්‍යයන්ට අපි ශාප කරනවා. අදටත්
උන්වහන්සේගේ ස්වරූපෙන් උන්වහන්සේගේ සමානත්වයට මවලා තිබෙන දේවල් අපි බහුතරයක් අද එහෙම හැම දෙයක්ම වෙනස් වෙලා නෑ පාපයට වැටුණා කියලා. තේරෙනවද වෙනස? ඒක තවමත් තිබෙනවා. ඒක පාපයට වැටිලා මේ කරප්ට් වෙච්ච ස්වභාවය තියෙනවා. තේරුණාද? ඒක අපි තේරුම් ගමු දරුවනි. ඊට පස්සේ කියනවා මම එක පල්ලහැට කියන්න යන්නේ නැහැ. ඒ අදටත් එහෙම තමයි දෙවියන්වහන්සේගේ ස්වරූපය අපි දරනවා අදටත්. සුභාරංචිය නම් දෙවියන් වහන්සේ පුද්ගලයෙකු මුදවාගත් විට ඔහු දෙවියන් වහන්සේගේ මුල් ප්‍රතිරූපය ප්‍රතිස්ථාපනය කිරීමට පටන් ගන්නා අතර සැබෑ ධර්මිෂ්ඨකමින් හා ශුද්ධකමින් දෙවියන් වහන්සේ මෙන් මවන ලද නව ආත්මයක් නිර්මාණය වෙනවා මේ මනුෂ්‍යය තුළ. අපි දකිනවා එපීස 4:24 කියනවා සැබෑවේ ධර්මිෂ්ඨකමින්ද ශුද්ධකමින්ද දෙවියන් වහන්සේට සමානව මවන ලද්දා වූ අලුත් මනුෂ්‍යයා පැලඳ ගන්නා ලෙසයි. අපි ගැලවීම ලබනකොට අපි නැවත උත්පාදනය වෙනකොට අපි අර වතුර බාප්තිස්මය පාව සංකේතමත් වෙනවා එකට. අපි නැවත උත්පාදනය වෙනකොට මොකද්ද වෙන්නේ? අපි අලුත් මනුෂ්‍යයව පැලඳ ගන්නවා, පරණ මනුෂ්‍යව පහ කරනවා. තේරුණාද? ගැලවීම ලබනකොට. මොකද ඒකට හේතුව අපේ ආත්ම මනුෂ්‍යයා අවදි වෙනවා. අපේ මරුණු ආත්මය අවදි වෙනවා. ගැලවීම ලබනකොට. ඒ වගේම අපි දකිනවා පීස 4 වෙනි පරිච්ඡේදයේ 25 ඉඳන් 32ට දිනපතා ජීවිතය සඳහා උපදෙස් දෙනවා. එතනදී මෙන්න මෙහෙම සඳහන් වෙනවා. එහෙයින් බොරු කීම අත්හැර දමා එක් එක්කෙනා තම තමාගේ අසල්වේශය සමග සැබෑව කතා කරන්න. මේ කාරණාව සත්තුන්ට කරන්න පුළුවන්ද? මනුෂ්‍යයන්ට විතරයි. මක්තිසද අපි එකිනෙකෙනා අවයවයෝය. එකිනෙකාගේ අවයවයෝය. ඇයි සබා ශරීරයේ අවයවය. කෝප වුණත් පව් නොකරන්න. ඉර බසිනතුරු නුඹලාගේ කෝපය පවතින ඉඩ නාරින්න. මේවා සත්තුන්ට පුළුවන්ද? යක්ෂයාට ඉඩ නොදෙන්න. මේක සත්තුන්ට කරන්න පුළුවන්ද? සොරකම් කළා වූ අය තවත් සොරකම් නොකිරේවා. සත්තුන්ට කරන්න පුළුවන්ද මේවා? ඒ වෙනුවට හිඟ අයට දෙන්න පුළුවන් පිණිස තමාගේ අත්වලින් යහපත් වැඩක් කරමින් වීර කරේවා. සත්තුන්ට මේවා කරන්න පුළුවන්ද? නුඹලාගේ මුඛයෙන් කිසි දූෂ්‍ය කතාවක් නික්මෙන්න ඉඩ නැර. අසන්නන්ට ප්‍රයෝජන ලැබෙන පිණිස ඕනෑ කරන වර්ධනය වීම සඳහා යහපත් දේම කියන්න. මේවා සත්තුන්ට පුළුවන්ද? දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයන් වහන්සේට දුක් නොදෙන්න. මේක සත්තුන්ට පුළුවන්ද? මක්නිසාද උන්වහන්සේ තුල නුඹලා මිදීමේ දවසට මුද්‍රා කරනු ලැබුවෝය. සියලු තිත්තකම්ද කෝපයත් උදහසත් කෝලහලත් අපහාසත් සියලු ක්‍රෝධත් නුඹලා කෙරෙන් පහ කරනු ලැබේවා. මේ ගැලවීම ලැබුව කිතුණන්ට මේ කියන්නේ හොඳේ. නුඹලා එකිනෙකා කෙරෙහි සුද්ධවන්තව අනුකම්පා ඇතුව සිට ක්‍රිස්තුස් වහන්සේ තුළ දෙවියන් වහන්සේගේ නුඹලාට කමා වූ ලෙසම නුඹලාත් එකිනෙකනාට කමා වෙන්න. දැන් මේ කාරණාවල් කියනවා. දැන් බලන්න මේ කාරණාවල් අපේ ආත්මීය ප්‍රාණයත් එක්ක සම්බන්ධ වෙලා දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙච්ච දෙයක් මේක. අන්න උන්වහන්සේගේ ස්වරූපයෙන් උන්වහන්සේගේ සමානත්වයට උන්වහන්සේ මිනිස්සුව මැව්වේ. ඒකේ තවත් ඒක තේරුම් ගන්න පුළුවන් දෙයක්. මේ කියපු කිසිම කාරණාවක් සත්තුන්ට බැහැ. වඳුරන්ටත් බෑ. ඔය වානරයාගෙන් ආවයි කියන්නේ සත්තුන්ට බෑ. වානරයන්ටත් බෑ මේ දේ කරන්න. මිනිස්යන්ට විතරයි මේ දේ කරන්න පුළුවන්. ඒ නිසා දේව දරුවනේ අපි නොහැදලිකාරයන් ඉදිරියේ පවා අන්‍යාගමිකයන් ඉදිරියේ පවා මේ ස්ථාවරය තුල ඉන්න ඕන අපි නොබියව. මනුෂ්‍යයා සහ සත්තු කියන දෙකක්. අද විවිධ මං කලින් කතා කරපු විදිහට මේ ලංකාවේ තිබෙන ප්‍රධාන ආගම දහම ඇතුළු බොහෝ දේවල් තුල සත්තුන්ව මිනිසුන්ට සමාන කරනවා නැත්නම් මිනිසුන්ව සත්තුන්ගේ ගණයට දාලා කතා කරනවා. විශාල වැරද්දක් මේක. දේව විරෝධී වැරද්දක් මේක. බයිබලයේ උන්වහන්සේ මනුෂ්‍යව සහ සතා අතර වෙනස අපිට හොඳට පැහැදිලි කරලා දෙනවා. ඉන්සා කවුරුත් කිසිම මිනිහෙක් සතෙක් වෙන්න යන්නේ නැහැ මරුණට පස්සේ ඕ ජීවත් වෙලා ඉන්න වෙලාවෙත්. සත්තු වගේ ක්‍රියා කරන්න පුළුවන් කියලා කියන්නේ මිනිස්සු. එහෙම නෙමෙයි මම කියන්නේ. අපි හරියට කතා කරමු මේ දේ. ඒ වගේම මිනිහෙක් මීට පෙර භවයක් තිබෙත් නැහැ. මීට ඉස්සලා සතෙක් වෙලා හිටියෙත් නැහැ. අඩු ගානේ මීට ඉස්සලා මිනිහෙක් වෙලා හිටියෙත් නැහැ. එකපාරයි ඉපදෙන්නේ, එකපාරයි මැරෙන්නේ, ඉන්පසු විනිශ්චය. වෙන දෙයක් නැහැ. මේ වෙනස වෙනස් වෙන්නේ නැහැ කිසිම ආගමක් අනුව, කිසිම දර්ශනයක් අනුව. මේක තමයි බයිබලයේ මනුෂ්‍ය වර්ගයන් නිර්මාණය කරපු දෙවියන් වහන්සේගේ යූසර් මැනුවල් එක තුල තිබෙන උතුම් සත්‍ය, පරම සත්‍ය, එක්ස්ක්ලූසිව් සත්‍ය. වෙන සත්‍යයක් නැහැ. ඒක තේරුම් ගන්න ඕන දේව දරුවනි අපි. ඒක තේරුම් ගන්න ඕන අපි. ඒ වගේම අපි කතා කරන මිදීම ලබාගත හැකි දෙවියන් වහන්සේගෙන් අපට වෙන් කරන පාපයෙන් අපගේ ගැලවුම් කරු යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ඇදහිල්ල තුලින් දෙවියන් වහන්සේගේ කරුණාවෙන් පමණයි අපිට ගැලවෙන්න පුළුවන්. සත්තුන්ට ඒ දේ කරන්න බෑ. එපිස දෙවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ ඉඳන් පල්ලෙහාට කතා කරන නුඹලාගේ වරද සහ පාප කරන කොටගෙන මැරී සිටි කල උන්වහන්සේ නුඹලා ජීවත් කළසේක. පෙර කාලේ නුඹලා මේ ලෝකයේ විවහාරයේ ලෙසත් අකීකරුකමේ පුත්‍රයන් තුල දැන් ක්‍රියා කරන්නා වූ ආත්මය වන ආකාශයේ බලයේ අධිපතියාගේ කැමැත්තේ හැටියටත් ඒ වායේ හැසිරුණහ.
ඔවුන් අතරේ අප සියල්ලෝම වරක් අපේ පාපේ අපේ මාංශයේ තෘෂ්ණාවල හැසිරෙමින් මාංශයටත් සිතටත් කැමති දේ කරමින් ස්වභාවයෙන් අනික් අයවෙන් උදහසේ දරුවව සිටියෙමු. නමුත් දෙවියන් වහන්සේ දයාවෙන් පොහොසත්ව සිටිනසේක් අපට ප්‍රේම කළා වූ තමන් වහන්සේගේ මහත් ප්‍රේමයෙන් අපගේ වරද කරන කොටගෙන අප මැරී සිටි කල්හි පවා ක්‍රිස්තුස් වහන්සේ සමග අප ජීවත් කර නුඹලා ගැලවී සිටින්නේ උන්වහන්සේගේ අනුග්‍රහයෙන්නේ. උන්වහන්සේ සමග අප නැගිටුවා ක්‍රිස්තුස් වහන්සේ තුල ස්වර්ගීය වූ ස්ථානවල ස්වාමින් වහන්සේ උන්වහන්සේ සමග අප හිඳවුසේක. එසේ කලේ ක්‍රිස්තුස් වහන්සේ තුල අප කෙරෙහි ඇත්තා වූ කරුණාවන්තකම නිසා තමන් වහන්සේගේ අනුග්‍රහය ඊට මහත් සම්පත පැමිණෙන්නා වූ කාලවලදී පෙන්වන පිණිස මක්නිසාද ඇදහිල්ල කරන කොටගෙන ඒ අනුග්‍රහයෙන් නුඹලා ගැලවී සිටින්නෝය. ඒ නුඹලාගෙන්ම නොව දෙවියන් වහන්සේගේ දීමනාවය. ඒ නුඹලාගෙන්ම නොව දෙවියන් වහන්සේගේ දීමනාවය. කිසිවෙක් පාරට්ටු කර නොගන්න පිණිස එය ක්‍රියාවලින් නොවේ. මක්නිසද අපි වනාහි යහපත් ක්‍රියා කරන පිණිස ක්‍රිස්තුස් වහන්සේ තුල මවනු ලැබ දෙවියන් වහන්සේගේ කර්මාන්තව සිටිමුව ඒ යහපත් ක්‍රියාවල අප හැසිරෙන පිණිස දෙවියන් වහන්සේ ඒවා කලින් සූදානම් කළසේක. මේ සියල්ල අයිති වෙන්නේ මනුෂ්‍යන්ට විතරයි, සත්තුන්ට නෙමෙයි. උන්වහන්සේගේ ස්වරූපයෙන් උන්වහන්සේගේ සමානත්වයට මැව්ව මේ මනුෂ්‍යයට පමණයි මේ කිව්වා වූ කාරණාවල් අයිති වෙන්නේ. ආත්මය තියෙන මේ මනුෂ්‍යයන්ට විතරයි. ආත්මය තියෙන මේ මනුෂ්‍යයන්ට විතරයි. ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන අපි දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් නව මැවීමක් කරලා තිබෙනවා. 2 කොරින්ති 5:16 ඉඳන් කියන පල්ලහැට එහෙයින් මෙතෙන් පටන් අපි මාංශාකාරයෙන් කිසිවකු දැන නොගනිමුව. මාංශාකාරයෙන් ක්‍රිස්තුස් වහන්සේ දැනගෙන සිටියේ නමුත් අපි දැන් තවත් එසේ දැන නොගනිමුව. එබැවින් යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක්ය. පරණ දේ පහව ගියේය. මෙන්න සියල්ල අලුත් වී තිබේ. සියල්ල පැමිණෙන්නේ දෙවියන් වහන්සේගෙන්ය. උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන තමන් වහන්සේට අප සමගි කරගෙන සමගි කිරීමේ සේවය අපට දුන්සේක. එනම් දෙවියන් වහන්සේ මනුෂ්‍යයන්ගේ වරදවල් ඔවුන්ගේ ගණනට නොතබා ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන ලෝකයා තමන් වහන්සේට සමගි කරගනිමින් සිටිනසේක. ඒ සමගි කිරීමේ වචනයද අපට බාර දුන්සේක. බලන්න මේ අනර්ග ක්‍රියාව. උන්වහන්සේගේ ස්වරූපෙන් උන්වහන්සේගේ සමානත්වයට මනුෂ්‍යව මවලා අද ඒ දේ නැවත උන්වහන්සේ අප තුල ප්‍රතිස්ථාපනය කරමින් යනවා. ආමෙන්. උන්වහන්සේ ඔබව මාව අපිව පරිවර්තනය කරමින් යනවා. උන්වහන්සේ ඔබ තුල මා තුල පටන් ගත්ත යහපත් වැඩේ ක්‍රිස්තුස් වහන්සේගේ දවස දක්වා සම්පූර්ණ කරන්න උන්වහන්සේ විශ්වාසවන්තව සිටිනවා. මම අවසන් කරන්නට යනවා. ඒ නිසා දැන් මේ වචනය තුලින් අපි දකිනවා දැන් මේ අධ්‍යයනය තුලින් මේ සාරාංශය තුලින් අපිට දැනෙන්නේ මිනිසුන් පමණක් දෙවියන් වහන්සේගේ ස්වරූපය හා සමානත්වය තුල අද්විතීය ලෙස නිර්මාණය කර ඇති අතර අනෙකුත් සියලුම භූමික ජීවීන්ගෙන් ඔවුන් වෙන් කර හඳුනා ගනී. අප උන්වහන්සේ සමානව සාදනු ලැබුවේ එකම ත්‍රිත්වයේ දෙවියන් වහන්සේ සමග අපට සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට හැකිවන පිණිසය. හැකිවන පිණිසය. ඒ නිසා අපි මේ වචනය තුලින් අපි මේ කාරණාව දැනගන්න අතර මේක ඔබට ආශිර්වාදයක් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ස්වරූපයෙන් හා උන්වහන්සේගේ සමානත්වයට උන්වහන්සේ අපව මැව්වා. ඒ කාරණාව තමයි අපිට යම් ප්‍රමාණයකට හෝ තේරෙන විදිහට අපි අධ්‍යයනය කළේ. ඒ නිසා මේ වචනෙන් උන්වහන්සේ ඔබට මට ආශිර්වාද කරනසේක්වා. ආමෙන්. ආමෙන්.